සුබ උදෑසනක් අප හා සමග සජීව එකතු වෙන ඔබ සියලු දෙනාටම අපේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආශිර්වාද. ඉතින් ඔබ අප හා සමග මේ මොහොතේ ලෝකේ කොහේ සිට මේ දේව මෙහෙට එකතු වුණත් හලෙලූයා. දේව වචනය කියනවා මගේ සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය දෙවියන් වහන්සේ නම් ආත්මයන්න් කෙනෙක්. උන්වහන්සේ සර්වවාසී. මගේ පෞද්ගලික විශ්වාසයයි අද ඔබ සිටින ස්ථානයේ සිට අද ඔබට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලබා ගැනීමට හැකියාව තිබෙනවා. අද ඔබ සිටින ස්ථානයේ සිට ඔබට ආත්මෙන් සහ සැබෑකමින් දෙවියන් වහන්සේව නමස් කිරීමේ හැකියාව තිබෙනවා. හාලෙලූයා. ඉතින් සෙනෙහවන්තය ඔබ මාත් සමග එකතු වෙන්න. හාලෙලූයා. අපි යන් දෙවියන් වහන්සේගේ අභිමුඛයට අද එක පවුලක් ලෙස එකම ආත්මයකින් අපි එක්රොක් වෙමු උන්වහන්සේගේ උතුම් නාමය යටතට. මුළු මහිමය ප්‍රශංසාව ගෞරවය අපගේ පියාණන් වහන්සේට ලබා දෙන්න. හාලෙලූයා. හාලෙලූයා. අපි යාඥා කරමු. ප්‍රේමණීය දෙවියන් වහන්සේ. අද මේ ඉරුදින ස්වාමිනී ඔබ වහන්සේ අපට ලබා දුන්නු ජීවනදායක හුස්ම නිසා ස්තුතියි ස්වාමිනී. අප එකතු සිටින සියලුම සහෝදර සහෝදරයන් ඔබ වහන්සේගේ ප්‍රේමණීය දරුවන් නිසා ස්තුති කරන මගේ පියාණනි. පියාණනි අප මව් කුසේ සිටිද්දී අප තෝරාගෙන වචනයෙන් කියා නිම කළ නොහැකි ස්වාමිනී වටිනාකමක් දිය නොහැකි ඔබ වහන්සේගේ උතුම් ඒ ගැලවීම පුත්‍ර භාවය අපට ලබා දුන්න ඔබ වහන්සේට මුළු මහිමේ ප්‍රශංසාව සදාකාලෙට හිමි පියාණනි. අපේ ආදර ස්වාමිනී ක්‍රිස්තුස් වහන්සේ අප වෙනුවෙන් කුරුසපත් ඔබ වහන්සේ කුරුසේ මරණය දක්වා කීකරුවි පාපේ රැණින් අප මුදාගත් නිසා ස්තුතියි. ඔබගේ ධර්මිෂ්ඨකම අපට ලබා දුන්න නිසා ස්තුතියි. ස්වාමිනී ඔබගේ ප්‍රේමවන්ත බලවන්ත සුදාපයන් වහන්සේ අපට ලබා දුන්න නිසා ස්තුතියි. දෙවි පියාණේ අද ඔබ වහන්සේගේ මන්දිරය වෙලා ඔබගේ ආත්මයේ මන්දිරය වෙලා අද සුදාපයන් වහන්සේගේ මන්දිරය අප වෙලා පියාණේ. හාලෙලූයා. ස්වාමිනී මේ උදෑසන ඔබ වහන්සේගේ සියලුම දරුවන් සමග මහිමය ප්‍රශංසාව පියාණේ මුළු ගෞරවය ඔබ වහන්සේට ලබා දෙන්න අපි මේ සූදානම් වෙන්නේ පියාණනි. මේ දේව මෙහෙම ඔබ වහන්සේගේ සුද්ධ උදෑතට බාර කරන සුදාත්මයන්නි. අප එකතු වෙන ස්වාමිනී සජීවීවත් පසුවත් හැම දෑතක්ම හැම පවුලක්ම ඔබ වහන්සේ ආශිර්වාද කරන්න. ඔවුන් ජලිත කරන්න ස්වාමිනී ඔබගේ සුන්දර අභිමුඛය ඒ ගිනිමේ බලවන්ත අභිමුඛය උන්වහන්ට ලබා දෙන්න දෙවියන් පියාණනි අද. හාලෙලූයා. ඔබගේ හඬ ඇහෙන්න ස්වාමිනී. ඔබ වහන්සේ උන්ගේ ඒ ආත්මික දෙකන් ස්පර්ශ කරන්න සුදාත්මයන්නි. ආත්මයෙන් සැබෑකමින් දෙවියන් වහන්සේට නමස්කාර කරන්නට අද අපට උපකාර කරන්න ඉන්නකම තනන් වහන්සේ ඔබයි ශෝදාත්මයන්නි. ස්වාමිනී ඔබ වහන්සේට ස්තුති ප්‍රශංසා කරනවා. මහිමේ ගෞරවය දෙනවා ස්වාමිනී. මේ මුළු දේව මෙහෙම ස්වාමිනී ඔබ වහන්සේට පමණක්ම බාර කරනවා යේසුස් වහන්සේගේ බලවන්ත උතුම් නාමයෙන්. හාලෙලූයා. මගේ සෙනෙහවන්තේ හාලෙලූයා. අපි එකතු වෙලා ශෝදාත්මයන් වහන්සේට අපි යටහත් වෙමු. අපි බාර වෙමු. හාලෙලූයා. ප්‍රශංසාව. හාලෙලූයා. අපි මේ ගීතිකාවෙන් ස්වාමීන් වහන්සේගේ අභිමුඛයට ස්තුති වේවා ස්වාමීනි. ප්‍රශංසාව වේවා ස්වාමීනි. සුදා මිනි මට මග පෙන්වන ඔබ කතා කරමු. සුදා මිනි මට මග පෙන්වන ඔබ බලයෙන් මා පුරවන්න ඔබ ප්‍රේමයෙන් මා දල්වන්න සුද්ධ ආත්මෙනි මට මග පෙන්වන. හලෙලූයා. අපි කියමු සුද්ධ ආත්මෙනි මට මග පෙන්වන
ශුද්ධාපයන් වහන්සේට මට මඟ පෙන්වන ශුද්ධ ආත්මෙනි මට මඟ පෙන්වන අපි දැත් ඔසවලා කියමු හලෙලූයා ඔබ බලයෙන් මා පුරවන්න ඔබ ප්‍රේමයෙන් මා දල්වන්න ශුද්ධ ආත්මෙනි මට මඟ පෙන්වන ස්තුති වේවා ශුද්ධ ආත්මෙනි මට මඟ පෙන්වන සේවයේදී මා සමග සිටින්නේ මරණය තෙක් මට මඟ පෙන්වන්නේ සේවයේදී මා සමග සිටින්නේ මරණය තෙක් මට මඟ පෙන්වන්නේ ශුද්ධ ආත්මෙනි ඔබ කියන්නේ ස්වාමීන් වහන්සේට මට මඟ පෙන්වන ශුද්ධ ආත්මෙනි මට මඟ පෙන්වන ශුද්ධ ආත්මෙනි හලෙලූයා ස්වාමිනී මට මඟ පෙන්වන සනරවසෙන්දේ ශුද්ධ ආත්මෙනි ප්‍රශංසා වේවා මට මඟ පෙන්වන ඔබ බලයෙන් මා පුරවන්න ස්වාමිනී ඔබ ප්‍රේමයෙන් මා දල්වන්න ශුද්ධ ආත්මෙනි හලෙලූයා මට මඟ පෙන්වන ස්වාමීන් වහන්සේට නමස්කාර කරමු ශුද්ධ ආත්මෙනි මට මඟ පෙන්වන දුක් සුසුමන් තුල මා ළඟ ඉන්නේ දෙවිඳුනි ඔබ මා සනසලන්නේ දුක් සුසුමන් තුල මා ළඟ ඉන්නේ දෙවිඳුනි ඔබ මා සනසලන්නේ ශුද්ධ ආත්මෙනි ඔබ පවසන්න හලෙලූයා ස්වාමීන් වහන්සේට මට මඟ පෙන්වන හලෙලූයා ශුද්ධ ආත්මෙනි මට මඟ පෙන්වන ඔබ සියලු දෙනාම දයාතොස්ලා ස්වාමීන් වහන්සේට කතා කරන්න සෙනෙහවන්තේ ශුද්ධාපේනිය වහන්සේ මට මාර්ගය පෙන්වන්න හලෙලූයා මට ඉන්න එකම උදව්කරු වහන්සේ පමණයි ස්වාමී මට සිටින එකම සැනසෙලි දායකයාන සත්‍ය කාරාමාවේ ගෙනියන මගේ තම මිතුරාණන් ඔබයි ස්වාමී හෝසුදාමනේ ස්පර්ශ කරන්න සින්දෙරේ රන්දෙරේ ඔරුමුසේ ප්‍රශංසාවේ
සිරෙරෙරෙ මොස්සලලමසේ ඔබ නමස්කාර කරන්න ස්වාමීන් වහන්සේ. පියාණන් වහන්සේගේ සුන්දර අභිමුඛය සෑම නිවසකම ස්වාමීන් වහන්සේ අද ලබා දෙන්න යන ස්තුතියි ස්වාමීන්. ප්‍රේමණීය ශුද්ධ පියාණන් ඔබගේ සුන්දර දෑත ඒ බලවන්ත දෑත ස්වාමීන් අප හා සම්බන්ධව සිටින සියලුම ඔබගේ දරුවන් මත තබන්න ස්වාමීන් මේ උදෑසන ඔවුන් ඔබ වහන්සේ ස්පර්ශ කර ආශිර්වාද කරන්න ශුද්ධ පියාණනි. ඔවුන්ගේ ස්වාමීනි දැඩිවුණු හදවත් ඔබ වහන්සේ ස්පර්ශ කර බොලොක් කරන්න ස්වාමීනි. සදා කමින් දෙවියන් වහන්සේට යාගයක් වන්න පූජාවක් වන්න නමස්කාරයක් වන්න ශුද්ධ පියාණනි. ඔබගේ හස්තය තබන්න අද අප සියලු දෙනා මත ශුද්ධ පියාණනි. රිකමස්සන්දෙරේ දෙන්දෙරේ බොෂේ ඔබ ස්පර්ශ කරන්න ස්වාමීනි. හැම දුවෙක්ම හැම පුතෙක්ම ඔබ ස්පර්ශ කරන්න පියාණනි. මහිමය ගෞරව වේවා ස්වාමීනි. සසන්දලේ බහුසා කතලබ නුසලමක්ෂන්තේරේ බහුසිතේ. හාලෙලූයා. ස්තුති වේවා ස්වාමීනි. සෙනෙහස ගලා ගියා. අපි නමස්කාර කරමු සෙනෙහවන්තය. මට ආදරේ නිසා රුධිරය ගලා ගියා. මගේ පව් බර නිසා. ඔබ සියලු දෙනාම දෑත ඔසවලා කියමු හලෙලූයා. සෙනෙහස ගලා ගියා. මට ආදරේ නිසා රුධිරය ගලා ගියා. හලෙලූයා. ස්තුති වේවා. මගේ පව් බර නිසා සමිඳුනි ඔබ මා ගැන සිතන්නට මා සතු වටිනා කමකිමදෝ. සමිඳුනි ඔබ මා ගැන සිතන්නට මා සතු වටිනා කමකිමදෝ. සිතාගන්න බෑ දෙවිඳුනි මාහට මෙතරම් ඔබ ආදරී කියා. මෙතරම් ඔබ ආදරී කියා. දෑත ඔසවලා අපි කියමු. සෙනෙහස ගලා ගියා. මට ආදරේ නිසා රුධිරය ගලා ගියා. මගේ පව් බර නිසා. ස්තුති වේවා ස්වාමීනි. රුධිරය ගලා ගියා. මගේ පව් බර නිසා ඔබ මැව් සමදී මටම බාරදී යටත් කරන්නට මා කවුදෝ. ඔබ මැව් සමදී මටම බාරදී යටත් කරන්නට මා කවුදෝ. සත් සමුදුර සැම සතුන් කෙරේ අධිපති කම දුන් සමිඳේ. බලය දුන්නු දෙවිඳේ. දෑත ඔසවලා අපි කියමු සෙනෙහවන්තය. සෙනෙහස බලලා ගියා. මට ආදරේ නිසා රුධිරය
රුධිරය ගලා ගියා ස්තුති වේවා ස්වාමිනී මගේ පව් බර නිසා ඔබ දෑතෝසලා කියන්න සෙනෙහවන්තය රුධිරය ගලා ගියා මගේ පව් බර නිසා රුධිරය ගලා ගියා මගේ පව් බර නිසා රුධිරය ගලා ගියා යේසුනි ඔබ මගේ පව් බර නිසා Renala Rama Mande Shiraman Suralabiti Mage Pau Baranisa ඔබ ආත්මේ ස්වාමීන් වහන්සේ නමස්කාර කරන Lina Rama Mandere Sendeya Hamuzu Mekarala Misere Sanaman Sedere Mushe ඔබ නමස්කාර කරන සෙනෙහවන්තය ඔබ අන්නේ ඔබගේ සියලු ප්‍රශ්න මොහොතකට අමතක කරන්න ඔබ ගමන් කරන ඔබගේ ජීවිතයේ තිබෙන ගැටලු මොහොතකට අමතක කරන්න සෙනෙහවන්තය දෙවියන් වහන්සේ ඔබට අද ආශිර්වාද කරන්න සූදානම් වෙ සිටිනවා සුදාත්මයන් වහන්සේගේ හස්තය අද ඔබ මත පැමිණ තිබෙන මේ උදෑසන ස්වාමීන් වහන්සේගේ වචනය කියනවා දෙවියන් වහන්සේගේ ආත්මය ඇත්තේ යම් තැනකද එතන නිදහස තිබේ කියලා. අද ඔබගේ නිදන කාමරේ ඔබගේ ආලින්දේ ඔබ කොහේ සිට අප හා සම්බන්ධ වුණත් ස්වාමීන් වහන්සේගේ අභිමුඛය අද ඔබ මතයි. අද ස්වාමීන් වහන්සේ ඔබගේ සියලු ප්‍රශ්න වලින් ඔබ නිදහස් කරන මගේ සෙනෙහවන්ත. අද ස්වාමීන් වහන්සේ මේ ආලේපය යටතේ ඔබගේ සියලු රෝග වලින් ඔබ නිදහස් කරනවා. ඔබගේ ආර්ථික ප්‍රශ්න වලට අද ස්වාමීන් වහන්සේ විසඳුමක් නිදහස් කරන්නට යනවා. බලයෙන් හැකියාවෙන් නෙවෙයි සෙනෙහවන්ත. උන්වහන්සේගේ වචනේ කියන මගේ ආත්මයේ බලයෙන් කියලා. ස්තුති වේවා ස්වාමී. අපි වහන්සේව නමස්කාර කරන මේ උදෑසන දෙවි පියාණන්. ප්‍රශංසාව ගෞරවය දෙනවා පියාණන්. ඔබ වහන්සේගේ සෙනගයි මේ එකතු වී සිටින්නේ පියාණන්. මව් කුසේ සිට ඔබ වහන්සේ හඳුනාගෙන නම කියා ඔබ වහන්සේ කතා කරපු මේ සෙනගයි ස්වාමිනේ ඔබ වහන්සේට මේ ස්වර්ගයට දෑත්වෝස්වා නමස්කාර කරා. මේ නමස්කාරය බාර ගන්න මගේ පියාණනි. ඔබගේ ආශිර්වාද ඔවුන්ගේ ජීවිත මත නිදහස් කරන්න. වහන්සේගේ වචනය කියන පුත්‍රයා යම් කෙනෙක් නිදහස් කරන්නේ නම් ඔහු සැබවින්ම නිදහස් කියලා මගේ ජේසුනේ වහන්සේගේ මේ දරුවන්ට වහන්සේගේ බැටල් වලට අදත් තබන්න ස්වාමිනේ. සියලු ප්‍රශ්න වලට පිළිතුර ඔබයි ස්වාමිනේ. අප බාධාවලට ජයග්‍රහණය ඔබයි ස්වාමිනේ. අපේ බලකොටු ඔබයි ස්වාමිනේ. අපට සපයන දෙවියන් වහන්සේ ඔබමයි යේසුනි. පියාණනි මහිමය වහන්සේට පමණමයි. පියාණනි ගෞරවය වහන්සේට පමණමයි. හලෙලූයා. ස්තුති වේවා ස්වාමී. ප්‍රශංසා වේවා. මහිමය වේවා ස්වාමී. ඔබ නම ආවෙමි සමිඳේ ඔබ හට ඇති ප්‍රේමේ නිසා පැසසු ගී ඔබ වෙත පුදනෙමිමා ඔබ මාගේ දෙවිඳු නිසා හද පිරි සතුටින් ඔබ පසසමිමම් ගැලවුම් කරු ඔබම නිසා මුළුවාත්මයෙන් ශක්තියෙන් බුද්ධියෙන් නමදිමි මා දෙව්
සමේනා සෙනෙහවන්ත ඔබ සියලු නාම දැස් පියාගන්න. අපි ආත්මයෙන් ස්වාමීන් වහන්සේට මේ ගීතය ගායනා කරමු. හල්ලෙලූයා. අපි සියලු දෙනාම එකතු වෙලා ස්වාමීන් වහන්සේට කියමු. මේ උදෑසන අපි එකසුනේ. එක්කාසුනේ. ඔබ වහන්සේගේ නාමයට ප්‍රශංසා දෙන්න. ඔබ වහන්සේගේ නාමයට මහිමය ගෞරවය දෙන්නයි ස්වාමී. විශ්වයේ මැවුම් කාර්යයන්හි මේ ප්‍රශංසා ඔබටයි කියලා. අපි එකතු වෙලා මේ ගීතිකාව කියමු. සෙනෙහවන්ත. ඔබ නම දින්නට ආවෙමි සමිඳේ ඔබ හට ඇති ප්‍රේමේ නිසා පැසසුම්ගී ඔබ වෙත පුදනෙමිමා ඔබ මාගේ දෙවිඳු නිසා හද පිරි සතුටින් ඔබ පසසමි මම් ගැලවුම් කරු ඔබම නිසා මුළු ආත්මයෙන් ශක්තියෙන් බුද්ධියෙන් නමදිමි මා දෙව් සමිඳා ඔබ දැස් ඔස්සලා කියමු හලෙලූයා. විශ්වයේ මැවුම් කරුවානනේ ඔබටයි මේ ස්තුතියි පසසාගයම් ඔබේ නාමය වන්දිනෙන් ඔබතුම බැතිනේ සියලු දෙනාම දැත් ඔසවලා කියමු. විශ්වයේ මැවුම් කරුවානනේ ඔබටයි මේ ස්තුතියි ප්‍රශංසාවේ පසසාගයම් ඔබේ නාමය වන්දිනෙන් ඔබතුම බැතිනේ අහසේ තරු දෙස බැලුවෙමි මා කෙතරම් පුදුමද ඒවා හලෙලූයා හඳු ශිඛරයන් මා නෙත ගැටුණා ඔබ බල මහිමය දුටුවා ගීදෙන කුරුලන් සුවඳැති පොඩි මල් මැවිල්ලේ අරුමය පෑවා ඒ සැමට වඩා මහ පුදුම ලෙසින් දෙවිඳේ ඔබ මා මැව්වා අපි දැත් ඔසලා කියමු සෙනෙහවන්තය. විශ්වයේ මැවුම් කරුවානනේ ඔබටයි මේ ස්තුතියි හලෙලූයා පසසාගයම් ඔබේ නාමය වන්දිනෙන් ඔබතුම බැතිනේ තව වරක් කියමු අපි. විශ්වයේ මැවුම් කරුවානනේ ඔබටයි මේ ස්තුතියි ප්‍රශංසා වේවා පසසාගයම් ඔබේ නාමය වන්දිනෙන් ඔබතුම බැතිනේ වන්දිනෙන් ඔබතුම බැතිනේ රමසන්දෙලෙලේ වන්දිනෙන් ඔබතුම බැතිනේ ප්‍යාලනේ වන්දිනෙන්
ඔබතුම බැතිනේ සෙලමන් සරම මන්සුරරේ සෙරේරම මන්දුලුරසේ වන්දිනෙම් පියානනේ වන්දිනෙම් ජේසුනේ වන්දිනෙම් සුදතුනේ රමන් සම්දරේ බසී ඔබ නමස්කාර කරන ඔබ සිටින ස්ථානයේ සිට මගේ සෙනෙහවන්තය ඔබ දැත් ස්වර්ගයට දී කර ඔබගේ හදවතින් නැගෙන ඒ දේව මහිමය දෙවියන් වහන්සේට ප්‍රශංසා ගෞරවය නමස්කාරය දෙවියන් වහන්සේට දෙන්න උන්වහන්සේගේ වචනයේ කියන හුස්ම ඇති සියල්ලන් උන්වහන්සේ ප්‍රශංසා කෙරෙත්වා කියලා අද අපට හුස්ම දුන්නේ ඔබයි පියාණන් අද අපට ගැලවීම දුන්නේ ඔබයි පියාණන් අපගේ ආරක්ෂාව ඔබයි පියාණන් අපට සපයන දෙවියන් වහන්සේ ඔබයි අපේ බලකොටු ඔබයි ඔබ වහන්සේගේ පියාපත් යටයි අපි සංග වෙන්නේ මේ උදෑසන පියාණන් මහිමේ ප්‍රශංසාව ඔබටයි ස්වාමීනි හාලෙලූයා ස්තුති වේවා ස්වාමීනි සනරලල මන්දරේබා ඔබ දැස් වසාගෙන ස්වාමීන් වහන්සේ නමස්කාර කරමු Zilarama mansende Risanande re bose Zunanande le ramandeo Obata mahimaya ve Yesune Sinenanjala basura bandiriya ස්වාමිනී ප්‍රශංසාය වාද විප්‍යානනි මහිමය ගෞරවය වාස්වාමී පියාණනි වහන්සේගේ වචනයට යන්නට අපි සූදානම් වෙන මොහොතේ මේ මුළු කාලය මේ වචනේ ස්වාමිනී අසන හැම හදවතක් දේශනා කරන මා ඔබගේ ශුද්ධ හස්තයට යටහත් වෙන ශුද්ධාත්මයන්නි ස්වාමිනී වහන්සේ අසන සියලු දෙනාගේ ආත්මික දෙකන් යුක්ත කරමන විශ්වාමිනී නන්ද වහන්සේ කිව්වා මා කතා කරන වචන ජීවනයේ ඒවා තුල ආත්මය තිබෙනවා ස්වාමීනි. ඒ ආත්මය ඇසෙන්නට අද ස්වාමීනි. ඔබගේ ජීවමාන වචනය කාරණ කොටගෙන ස්වාමීනි වහන්සේගේ දරුවන්ගේ ජීවිතවලට ආලෝකය පැමිණෙන්නට ස්වාමීනි. ඔවුන්ට නිදහස පැමිණෙන්නට, ඔවුන්ට සුවය පැමිණෙන්නට ඔබ වහන්සේ අද ස්පර්ශ කරන්න ස්වාමීනි. සදාත්මයන් වහන්සේ බලවන්ත ලෙස අප සෑම දෙනා තුළම ක්‍රියා කරන මෙන් යේසුස් වහන්සේගේ බලවන්ත උතුම් නාමයෙන් හලෙලූයා. ඔබ අප හා සමග මේ මොහොතේ සජීවීව සම්බන්ධ වුණා නම් සෙනෙහවන්තය. ඔබ ඊටමත් ආදරයෙන් ගෞරවයෙන් මේ මොහොතේ අප ස්වාමී වූ යේසුස් වහන්සේගේ නාමයෙන් පිළිගන්නවා. High Life in Christ දේව සභාවේ මේ ඉරුදින සජීව දේව මෙහෙයට. හලෙලූයා. ස්වාමීන් වහන්සේ අද ඔබ සිටින ස්ථානයේ මිස්ටර් බෝ ආශිර්වාද කරන්නට යනවා. ඔබ සුවයක් බලාපොරොත්තු වෙ සිටිනවා නම් ස්වාමීන් වහන්සේ අද ඔබ සුව කරන්නට යනවා මගේ සෙනෙහවන්තය. ඔබ දෙවියන් වහන්සේව හඳුනන්නේ නැති කෙනෙක් නම් හලෙලූයා. ඔබ මේ දේශනාවට අහුම්කම් දෙන්න මගේ සහෝදරයා සහෝදරිය. ඔබ දෙවියන් වහන්සේ ඔස්සේ යන්නට පටන් ගන්න. හලෙලූයා. උන්වහන්සේ ඔබට බොහෝසේ ප්‍රේම කරනවා. ස්වාමීන් වහන්සේගේ වචනය කියන උන්වහන්සේ කොපමණ ඔබට ප්‍රේම කරනවද? යන්න උන්වහන්සේ ලෝකයට කෙතරම් ප්‍රේම කළසේක්ද? උන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයා පවා ලොවට දෙවවා වදාළසේක. උන්වහන්සේව අදහා ගන්න කිසි කෙනෙක් විනාශ නොවන්නට උන්වහන්සේ දේ කළේ. ඉතින් මගේ සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය ඔබ කොහේ සිට අප හා සමග සම්බන්ධ වුණත් අද දේව අභිමුඛය ඔබගේ නිවස තුලයි. ස්වාමීන් වහන්සේ ඔබව ආශිර්වාද කරනවා. ස්වාමීන් වහන්සේ ඔබ ඉන්නා තැනින් තව තලයකට අද ඔබ ඔසවන්නට යනවා. ස්වාමීන් වහන්සේ අද ඔබ සියලු ප්‍රශ්න වලින් බාධා වලින් අන්ධකාර යදම් වලින් අද ස්වාමීන් වහන්සේ ඔබව නිදහස් කරන්නට යනවා. හලෙලූයා. උන්වහන්සේගේ වචනය තුලින් අපට අද ආලෝකය පැමිණෙන්නට යන සෙනෙහවන්ත. ඔබ සූදානම් වෙන්න. හලෙලූයා. දේව වචනය මාත් සමග ඔබ බයිබලයක් තිබෙනවා නම් ඔබ බයිබලයේ දිගාරින් ඔබ එකතු වෙන්න මා සමග දේව වචනය සමග. හලෙලූයා. ස්වාමීන් වහන්සේට ස්තුති වේවා. හලෙලූයා. මම අද පුංචි දෙයක් ඔබ සමග බෙදා ගන්නට කැමැති. ඔබට පේනවා ඇති මාගේ පිටුපස්ස මේ තිබෙන්නේ මේක තමයි අද මගේ මාතෘකාව කරගත්තේ මගේ සෙනෙහවන්තය.
හලෙලූයා. අද මගේ මාතෘකාව වෙන්නේ මම අද කතා කරන්න යනවා බයිබලේ කතා කරනවා එක නැවක් පිළිබඳව. අපි සියලුම දෙනා පුංචි දරුවගේ පටන් ස්වාමින් වහන්සේ තුල සිටින අයත් ස්වාමින් වහන්සේ තුල නොසිටින අයත් මේ සියලුම ලෝකයේ බොහොම දෙයක් දෙනා දන්න කතාවක් තමයි අද මම මාතෘකාව විදිහට මේ දේශනාවේ තෝරගත්තේ. නම් නෝවාගේ නැව පිළිබඳව තමයි අද මම කතා කරන්න යන්නේ. ආමෙන්. ඉතින් මේ නෝවාගේ නැව පිළිබඳව අපි දකිනවා මතේ සුභාරංචි 24 වෙනි පරිච්ඡේදයේ ක්‍රිස්තුස් වහන්සේ මෙහෙම කියනවා. 37 වෙනි වගන්තියේ කියනවා නෝවාගේ දවස් මෙන් මනුෂ්‍ය පුත්‍රයාගේ ඊමත් වන්නේ. ආමෙන්. ඔබ හා මා මේ වන විට අපිට හොඳාකාරයෙන්ම මේ සාක්ෂි සහිතව අපිට දැක ගැනීමට හැකියාව ලැබී තිබෙන මගේ සෙනෙහවන්තය අපි මේ ලෝකයේ අවසානයේ කාර්ය කළා ළඟ වෙමින් සිටින්නේ. ක්‍රිස්තුස් වහන්සේගේ දෙවෙනි පැමිණීම ඊටාම ළඟයි. ආමෙන්. ඉතින් මේ බයිබල් පදයෙන් අපි යමක් එහෙනම් අපි මතක කරගන්න ඕනේ. අපි දකිනවා නම් ක්‍රිස්තුස් වහන්සේගේ කාලේ උන්වහන්සේගේ නැවත පැමිණීම ඊටාම ළඟයි කියන දේ. එහෙමනම් අපි බලන්න ඕනේ එහෙනම් නෝවාගේ කාලේ මොකද්ද වුනේ? නෝවාගේ කාලේ ඇයි ජලගැල්මක් ආවේ? නෝවාගේ කාලය ගැන අපි පුංචි හැදෑරීමක් කරන්න යනවා. විශේෂයෙන් අද අපි අපේ අවධානය යොමු කරන්න යනවා නෝවාගේ මේ නැව පිළිබඳව. මොකද්ද මේ නැවේ විශේෂත්වය? ඇයි මේ නැව හදන්න නෝවාට දෙවියන් වහන්සේ කිව්වේ? මේ නැවට ඇතුල් වෙන එකේ බඳු අයද? අපි බොහෝ කාරණා මේ නැව ඇතුළේ තිබෙන ඒ ගොඩනැගිනු විදිහ අපි කතා කරන්නට යනවා. ස්වාමින් වහන්සේ දුන්නු ඒ නෝවාට දීපු අණ කොහොමද මඟ පෙන්වීම නැව හදන්න බොහෝ කාරණා අපි අද කතා කරන්නට යනවා. ඊට ප්‍රථමයෙන් මේ මතේ 24 ක්‍රිස්තුස් වහන්සේත් කතා කරන මේ අලුත් ගිවිසුමේ නෝවාගේ නැව පිළිබඳ නෝවාගේ දවස් 37 වෙනි වගන්තියේ කියනවා නෝවාගේ දවස් මෙන් මනුෂ්‍ය පුත්‍රයාගේ ඊමත් වන්නේය. මක් නිසාද ජල ගැලීමට පළමු දවස්වලදී නෝවා නැවට ඇතුල් වන දවස දක්වා ඔහු කමින් බොමින් සරණ පාවා ගනිමින් සරණ පාවා දෙමින් සිටියෝය. 39 වෙනි වගන්තියේ කියනවා ජල ගැල්ම පැමිණ සියල්ලන්ම ගසාගෙන යනතුරු ඔහු නොදැන සිටියෝය. මනුෂ්‍ය පුත්‍රයාගේ ඊමත් එලෙසම වන්නේ. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ඉතින් සෙනෙහවන්තේ එහෙනම් මම මේ පදයේ තුලින් දකින්න දේ තමයි අපි අවසානයේ කාලයට ඇවිල්ලා නම් ක්‍රිස්තුස් වහන්සේගේ ඊම සමග විනිශ්චයක් පැමිණෙන්නට යනවා මේ පෘථිවියට. ආමෙන්. අපි මේ ජල ගැල්මෙන් දකින්නේ ඒකයි. අපි බගින්නවා අපි දන්න හොඳ ආකාරයෙන්ම අලුත් ගිවිසුම තමයි මේ පරණ ගිවිසුමේ සංගවෙලා තියෙන්නේ. හලෙලූයා. අලුත් ගිවිසුම පරණ ගිවිසුමෙන් අපිට දැකගත හැකි. ආමෙන්. ඉතින් එහෙනම් මේ ජල ගැල්ම තමයි මතු පැමිණෙන්නට යන විනිශ්චය. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. හලෙලූයා. ඉතින් මාත් සමග මේ අවුරුදු දහස් ගණනකට ප්‍රථමයෙන් සිදු වුණු මේ කතාවට අපි යමු. හලෙලූයා. ඉතින් ඔබ මම ප්‍රථමයෙන්ම අපි මේ කතාව දකින්න යනවා උත්පත්ති පොතේ 6 වෙනි පරිච්ඡේදයේ. ඉතින් මම ඔබට කියන්නට කැමති මම දේශනාව පටන් ගන්න ඉස්සෙල්ලා ඇයි ස්වාමීන් වහන්සේ මේ නෝවාගේ කාලේ ජල ගැල්මක් යවන්න තීරණය කරේ? අපි දකින උප්පත්ති 6 වෙනි පරිච්ඡේදය ඔබ හොඳින් කියවුවොත් ඔබ දකි මේ කාලයේ වෙද්දී නපුර සැහැසිකමින් ලෝකයේ පිරුණා. දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් සමානත්වයෙන් සදපු මිනිසයා දෙව් පුත්‍රයන් සමග එකතු වෙලා යෝධය බිහි වුණා කියලා කියනවා. හලෙලූයා. මේක බලන් ඉන්න බැරි වුණ දෙවියන් වහන්සේ දේව වචනේ කියනවා මිනිසයාගේ වයස අවුරුදු 120කට සීමා කළා කියලා. ඒ වගේම අපි තව දකිනවා පළවෙනි වතාවට අපි දකින මුන්වහන්සේ ඊටා යහපත් දෙක මිනිස්සයා මැවුවට පස්සේ 6 වෙනි දවසේ අපි දකිනවා උප්පත්ති පොතේ පළවෙනි පරිච්ඡේදේ. උන්වහන්සේ මැවිල්ලේ සියලුම දවස් මවා ඒ යහපත් බව දුටුසේක. ඒ යහපත් බව දුටුසේක. නමුත් මිනිස්සයා මැවුවට පස්සේ 6 වෙනි දවසේ උන්වහන්සේ කියනවා ඒ ඊටා යහපත් බව දුටුසේක කියලා. ආමෙන්. මේ ඊටා යහපත් බව දුටු ස්වාමීන් වහන්සේම 6 වෙනි පගන්තිය 6 වෙනි පරිච්ඡේදයට එද්දී උන්වහන්සේ හදවත තුල පසුතැවුණා කියන මිනිස්සයා මැවුවා කියලා. ඇයි? මිනිස්සයා එපමණක් නපුරට ගොස්. මිනිස්සයා එපමණක් නපුරෙන් පිරුණා. උන්වහන්සේ හදවත තුල දෙවියන් වහන්සේගේ වචන ඉංග්‍රීසියෙන් he repented in his heart. උන්වහන්සේ පසුතැවෙන හදවත තුල ඇයි මම මෙහෙම දෙයක් මිනිස්සෙක් හැදුවේ කියන දේ ගැන. ආමෙන්. ඉතින් එම නිසා තමයි අපි දකින්නේ මේ නපුරු මිනිස්සයා යක්ෂයාට කීකරුණු මිනිස්සයා යක්ෂයා හා සමග සම්බන්ධ වෙච්ච මිනිස්සයාව විනාශ කරන්න තමයි එහෙනම් මේ දෙවියන් වහන්සේ ජලගැල්ම එවන්නේ. හලෙලූයා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා.
ආමෙන්. නමුත් අපි දකිනවා 6 වෙනි පරිච්ඡේදයේ කියවගෙන යද්දී 8 වෙනි වගන්තියේ වෙද්දී අපි දකිනවා නමුත් නෝවා දෙවියන් වහන්සේ අභිමුවේ කරුණාව ලැබුවේ කියලා. හලෙලූයා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. එහෙනම් දෙවියන් වහන්සේගේ වචනේ අපිට කියනවා 9 වෙනි වගන්තියේ වෙද්දී කියනවා නෝවා දෙවියන් වහන්සේ ඉදිරියේ ධර්මිෂ්ඨ සද්ගුණවත් මිනිසෙක් වෙලා හිටියා. ධර්මිෂ්ඨව සිටියා කියලා. කොහොමද මේ නෝවා දෙවියන් වහන්සේ ඉදිරියේ ධර්මිෂ්ඨ වුනේ? හලෙලූයා. ආමෙන්. කොහොමද මේ ප්‍රශ්නේ ඔබටයි මම යොමු කරන්නේ? කොහොමද දෙවියන් වහන්සේ ඉදිරියේ නෝවා ධර්මිෂ්ඨ මිනිසෙක් වුනේ? හලෙලූයා. ඔබට නිතනින්ම කියන්නට පුළුවන් සමහරක් විට නෝවා යක්ෂයාට කීකරු නොවෙන්නට ඇති. ඔබ හරියට හරි. ආමෙන්. හලෙලූයා. නමුත් දෙවියන් වහන්සේ ඉදිරියේ ධර්මිෂ්ඨ වන්නට නෝවා තුල තව තිබ්බා ඊට වඩා වැදගත් ගුණාංගයක්. අපි දකින හෙබ්‍රේ පොතේ 11 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි වගන්තියේ කියනවා දෙවියන් වහන්සේව ප්‍රසන්න කළ හැකි එකම දේ නම් අපගේ ඇදහිල්ලයි කියලා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. හලෙලූයා. ආමෙන්. හෙබ්‍රේ පොතේ 11 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පරිච්ඡේදයේ තමයි මේ ආකාරයට කියන්නේ. ඒ වගේම අපි හෙබ්‍රේ පොතේ 11 වෙනි පරිච්ඡේදයේ අපි මෙහෙම දකිනවා නෝවා ගැන සඳහන් වීමක් තිබෙනවා මේ 11 වෙනි පරිච්ඡේදයේ. කොහොමද නෝවා ගැන සඳහන් කරන්නේ? ඇදහිල්ලෙන් නෝවා දැකගත නොහැකි ඇදහිල්ලෙන් නෝවා දැකගත නොහැකි දේ ගැන දෙවියන් වහන්සේ විසින් දන්වනු ලැබ දේව ගරුබියෙන් ඇලලී සිය පවුලේ අය ගලවා ගැනීමට නැවක් තනුවේ. නෝවා තුල ඇදහිල්ල තිබුණා. මේ තමයි දෙවියන් වහන්සේ ධර්මිෂ්ඨකම ලෙස ගණන් ගත්තේ. අපි දැක්ක මේ දේ ආබ්‍රහම් තුලත් සිදු වෙනවා. හලෙලූයා. එහෙනම් මගේ සෙනෙහවන්තය අද ඔබ මොන ස්ථානයක අද දෙවියන් වහන්සේ සමග සම්බන්ධතාවයේ ඔබ මොන ස්ථානයක හිටියත් මොන තාරාතිරමක හිටියත් එකම දෙයක් ඔබට මම පවසන්නට කැමතියි. ඔබ සමග බෙදා ගන්නට කැමතියි. එනම් දෙවියන් වහන්සේව ප්‍රසන්න කළ හැකි එකම ආකාරය ඔබගේ ඇදහිල්ල පමණයි. මාගේ ඇදහිල්ල පමණයි. මේ ඇදහිල්ල තුලින් අපි දකිනවා නෝවා ධර්මිෂ්ඨභාවය ලබන දේව අභිමුඛයේදී දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. හලෙලූයා. ආමෙන්. උන්වහන්සේට කීකරුණා කියනවා. නොදකින්න දේ පැලඳ විශ්වාස කළා. දෙවියන් වහන්සේ පෙන්වන දේ ගැන මතු පැමිණෙන විනිශ්චය ගැන දෙවියන් වහන්සේ කියලා නෝවාට කියනවා නැවක් සාදන්නට කියලා. ඒ පැමිණෙන විනිශ්චය ගැන නොදක විශ්වාස කරමින් අදහමින් දෙවියන් වහන්සේට නෝවා කීකරු වෙනවා. සෙනෙහවන්තය ඔබ අද දෙවියන් වහන්සේට කෙබඳු ආකාරයෙන්ද කීකරු වෙ සිටින්නේ? අද ඔබට දෙවියන් වහන්සේගේ පණිවිඩය මේ සුභාරංචිය ඇසී තිබෙනවද? ක්‍රිස්තුස් වහන්සේගේ කුරුස පූජාව ගැන ඔබ ඇසී තිබෙනවද? අද ඔබ මේ කොපමණ පණිවිඩ ඇසුණත් ඔබ තාමත් ජීවත් වෙන්නේ දෙවියන් වහන්සේට සේවය කරමින්ද මගේ සෙනෙහවන්තය? එහෙම නැත්නම් ලෝකයට සේවය කරමින්ද? හලෙලූයා. අවදි වන්න. අපි අවසාන කාලයට පැමිණ තිබෙන්නේ. ජල ගැල්ම එන්න ආසන්නයි සෙනෙහවන්තය. විනිශ්චය පැමිණෙන්නට ආසන්නයි සෙනෙහවන්තය. ක්‍රිස්තුස් වහන්සේගේ දෙවෙනි පැමිණීමට සියල්ල සූදානම් සෙනෙහවන්තය. ඔබ අවදි වන්න. ඔබට දෙවියන් වහන්සේගේ හඬ අද ඇසෙනවද? හලෙලූයා. නෝවා ඇදහිල්ලෙන් ධර්මිෂ්ඨ වෙන උන්වහන්සේගේ වචනය අසා එය විශ්වාස කරේ අදහා දෙවියන් වහන්සේට කීකරු වන නිසා. හලෙලූයා. එහෙමත් නැත්නම් මෙපමණ දේවල් ඔබගේ වටේ පෙනෙද්දී මෙපමණ ආකාරයකින් දෙවියන් වහන්සේ ඔබට කතා කරද්දී ඔබ තාමත් ක්‍රිස්තුස් වහන්සේ අදහාගත්තොත් මේ විදිහට ජීවත් වෙන්න ගත්තොත් මිනිස්සයා මට hina වෙයි කියමින් ඔබ මිනිස්යාව සතුටු කරමින්ද සිටින්නේ? හලෙලූයා. සෙනෙහවන්තය අද අපි තීරණයකට ඇතුල් වෙමු. හලෙලූයා. අපි මේ දේශනාව අවසානයේදී හලෙලූයා මම ස්වාමින් වහන්සේ තුල විශ්වාස කරනවා. ඔබ ස්වාමින් වහන්සේ තුල නැත්නම් ඔබ ස්වාමින් වහන්සේගේ ජීවිතේ බාර දෙල නැත්නම් මම අද ස්වාමින් වහන්සේ තුල විශ්වාස කරනවා ඔබට ස්වාමින් වහන්සේ කතා කරයි කියලා පෞද්ගලිකව ඔබගේ ජීවිතය උන්වහන්සේට බාර දෙන්න. ලෝකයට වස්තුවට සේවය කිරීම අපි නවත්වමු සෙනෙහවන්තය. අපි ඇදහිල්ලෙන් ස්වාමින් වහන්සේ අපට දුන්න නැවට ඇතුල් වෙමු. හලෙලූයා. උප්පත්ති පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි වගන්තිය අපි බලමු. 14 වෙනි වගන්තිය කියනවා උප්පත්ති පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි වගන්තිය මෙහෙම කියනවා නුඹ සඳහා ගෝපෙර් නම් ලීයෙන් නැවක් සාදා ගන්නට කියලා. නුඹ ගෝපෙර් ලී වලින් නැවක් සාදා ගන්න කියලා දෙවියන් වහන්සේ කියනවා. සෙනෙහවන්තය පුංචි කාරණාවක් ඔබ සමගම බෙදා ගන්නට කැමති. මේ ගෝපෙර් යන ලීය මුළු දේව වචනය පුලා සඳහන් වෙන එකම ස්ථානය මේ පමණයි. ආමෙන්.
මුළු දේව වචනේ පුරාම මේ ගෝපෙල් යන ලීය සඳහන් වෙන එකම ස්ථානයේ මේ පමණයි. එහෙමනම් මේ තුලින් අපි දැකිය යුතුයි මෙය ඊටා විශේෂ ලීයක් විය යුතුයි. හලෙලූයා. මේ ඊටාම කොහෙවත් හම්බු නොවන දේව වචන තුල නැවතත් කතා නොකරන ඊටා විශේෂම ලී වර්ගයක් විය යුතුයි මේ ලීය. හලෙලූයා. ඔබට සිහි වෙන්නේ නැද්ද? අප ස්වාමීන් වහන්සේ මෙන් අන් කිසි කෙනෙක් නොමැති බව. මේ ගෝපෙල් ලීය මෙන් හලෙලූයා. ක්‍රිස්තුස් වහන්සේට සමකර හැකි අන් කිසි කෙනෙක් ඉන්නවද මේ විශ්වයේ? අන් කිසි දෙවි කෙනෙක් ඉන්නවද? අන් කිසි මිනිසෙක් ඉන්නවද? මගේ සෙනෙහවන්තය නැහැ. හලෙලූයා. ඔබ හොඳින් අද මේ පණිවිඩය හිතට ගන්න. හලෙලූයා. මේ මුළු සංකේතාත්මක වශයෙන් මේ මුළු දේව වචනේ පුරාම මේ විශේෂයෙන් අද අපි මේ බලන්නට යන මේ කතාවේ මේ නැව පිළිබඳ අපි අද කතා කරන්නට යන්නේ. මෙතනින් අපි දකින්නේ එහෙනම් අලුත් ගිවිසුම පිළිබඳව හෙළිදරව්වක්, ඊටා ගැඹුරු හෙළිදරව්වක් අපි අද දකින්නට යනවා. හලෙලූයා. මේ විශේෂ ලිය නම් අප ක්‍රිස්තුස් වහන්සේ. හලෙලූයා. කිසි කෙනෙකුට සම කරන්නට බැරි. හැම තැනින්ම ඊටා ඉක්මනින්ම ඊටා පහසුවෙන්ම සොයා ගන්නට බැරි ක්‍රිස්තුස් වහන්සේ. හලෙලූයා. ආමෙන්. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. හලෙලූයා. ආමෙන්. ඉතින් ඒ වගේ මේ නැවට යන්න කියලා දැන් දෙවියන් වහන්සේ කියනවා. දෙවියන් වහන්සේ නොවට කතා කළා කියනවා ගෝපෙල් නම් ලීයෙන් නැවක් සාදා ගන්නට කියලා. සෙනෙහවන්තය අප ජීවිතයේ බොහෝ ප්‍රශ්නවලට අප ගමන් කරන්න ඉස්සෙල්ලා අපි අපේ වැරදි තීරණ නිසා අපි බොහෝ වෙලාවට ප්‍රශ්න තුලට අපිම ගමන් කරනවා. නමුත් අපි ස්වාමින් වහන්සේ තුල ඉද්දී උන්වහන්සේ නිරන්තරයෙන්ම අපිට හරි මාර්ගය පෙන්වනවා. උන්වහන්සේගේ කැමැත්ත මිනිස්සයා විනාශ වීම නොවේ. ආමෙන්. උන්වහන්සේ කැමති උන්නේ මිනිස්සයා විනාශ වෙනවට. ඒකයි උන්වහන්සේ කියන්නේ නුවට කතා කරලා කියනවා මේ ගෝපරලියෙන් නැවක් සාදා ගන්න විනිශ්චයක් පැමිණෙන්නට යනවා, විනාශයක් පැමිණෙන්නට යනවා. දේව වචනයේ කියන නෝවා අවුරුදු 120ක් පුරා මේ සුභාරංචිය දේශනා කරා. නමුත් එක මිනිස්සෙක් නෝවාගේ මේ හඬ ඇසුන්නේ නැහැ. අද මම යාඥා කරන මගේ සෙනෙහවන්තය ඔබට අද මේ ස්වාමින් වහන්සේගේ හඬ ඇසෙන්නේයි කියලා. අද පසුතැවෙන්න මගේ සෙනෙහවන්තය. අද ඔබ මේ ස්වාමින් වහන්සේගේ හඬ අසන්න. අද ඔබ මේ නැවට අතුල්වන්න. හලෙලූයා. ඔබ විනාශයෙන් ගැලවෙන්නට යනවා. ප්‍රශංසා වේවා. දෙවියන් වහන්සේට මහිමය වේවා. ගීතාවලිය 32 වෙනි පරිච්ඡේදයේ මේ ආකාරයට පවස්සනවා. එහෙයින් ඔබ සම්භවිය හැකි ප්‍රස්තාවකදී සෑම භක්තිවන්තයාම ඔබට යාඥා කෙරේවා. මේ කියන්නේ දෙවියන් වහන්සේට. උන්වහන්සේ ඔබට මුණ ගැහින්න අවස්ථාව තිබියේදී ඔබ හොඳින් මතක තියාගන්න ජල ගැල්මේදී ස්වාමින් වහන්සේ ඔබට මුණ ගැහෙන්න යන්නේ නැහැ. විනිශ්චයේදී ස්වාමින් වහන්සේගේ කරුණාව දකින්න යන්නේ නැහැ. නමුත් අදයි ඔබගේ ගැලවීම දවස මගේ සෙනෙහවන්තය. හලෙලූයා. ඔබ ආපහු විනිශ්චය එනකම් බලන් ඉන්නට එපා. ජල ගැල්ම එනකම් බලන් ඉන්නට එපා. පසුතැවෙන්නට. හලෙලූයා. උන්වහන්සේගේ වචනේ කියන එහෙන් ඔබ ස්වාමින් වහන්සේ සම්භවිය හැකි ප්‍රස්තාවකදී සෑම භක්තිවන්තයව ඔබට යාඥා කෙරේවා. මන්ද සැබවින්ම මහා ජල ධාරාවන් ගලන කල ඒවා ඔහු වෙතට නොපමිනෙන්නේ. හලෙලූයා. ජල ධාරාවන් කියන්නේ විනිශ්චයන්, ප්‍රශ්න, බාධා මේ කිසි දෙයක් ඔබ ස්වාමින් වහන්සේගේ ජීවිතේ බාර දුන්න විට ඔබ තුළට ලං වෙන්න යන්නේ නැහැ මගේ සෙනෙහවන්තය. හලෙලූයා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. හලෙලූයා. අද ඔබ මේ පණිවිඩය අසා ඔබගේ ජීවිතයේ ක්‍රිස්තුස් වහන්සේට බාර දුන්නොත් හලෙලූයා ඔබ විනිශ්චයෙන් නිදහස් වන්නට යනවා ස්වාමින් වහන්සේගේ. හලෙලූයා. ස්තුති පියාණනි. බන්ද ක්‍රිස්තුස් වහන්සේගේ ස්වාමීන් වහන්සේගේ වචනය කියනවා රෝම පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි වගන්තය. එසේනම් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින්නට තවත් නඩු තීන්දුවක් නොමැත කියලා. There is now therefore no condemnation to those who are in Christ, who walks not after the flesh but after the spirit. Hallelujah. ඔබට ගැලවීම ලැබෙන්නට යනවා. ඔබ අද මේ ජල දහරාවලින් විනිශ්චයෙන් ඔබ ගැලවීමට යනවා. ඔබ මේ ගෝපරලියෙන් හැදු මේ නැවට ඔබ ඇතුළු අද තීරණය ගත්තොත් මගේ සෙනෙහවන්තේ. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. හලෙලූයා. ඔබ හොඳින් මේ කාරණාව සිතා ගාලා බලන්න. හලෙලූයා. මේ නව හදන එක නුවට ආපු අදහසක් සිතුවිල්ලක් නෙමෙයි සෙනෙහවන්තේ. බලන්න අප ප්‍රියාණන් වහන්සේගේ ප්‍රේමය. උන්වහන්සේ කොපමණ දඬුවම් කරත් නපුරට හලෙලූයා. උන්වහන්සේගේ පුත්‍රයන් උන්වහන්සේ ධර්මිෂ්ඨයාගේ වචනය කියන උන්වහන්සේගේ දෙක නිරන්තරයෙන්ම ධර්මිෂ්ඨයාගේ යාඥා කෙරෙහි යොමු තිබේ කියලා. උන්වහන්සේගේ සැලැස්ම නෙවෙයි උන්වහන්සේගේ මැවෙල්ල විනාශ කරන එක.
ඉතින් උන්වහන්සේ තමයි මේ සැලැස්ම දෙන්නේ නොවට. මට මුව ගලවන්නට ඕනේ. ඔබ සමග මට කීකරුණු සියල්ල ගලවන්නට ඕනේ. සෙනෙහවන්තය අද ඔබ ඒ තීරණය ගන්න. ස්වාමීන් වහන්සේ අද ඔබට සැලැස්මක් දෙනවා. විනිශ්චයෙන් බේරීමට නම් මේ නැවට ඇතුල් වන්නට කියලා. හාලෙලූයා. ප්‍රශංසා වේවා. ඔබගේ ජීවිතයේ සියලු සැලසුම් දෙවියන් වහන්සේට බාර දුන්නොත් ඒ කිසි දෙයක් නිෂ්ඵල වන්නට යන්නේ නැහැ සෙනෙහවන්තය. උන්වහන්සේ තුල සියලු සැලසුම් ඔබගේ ස්ථිරවන්නට යනවා. ප්‍රශංසා වේවා. මහිමය වේවා. ඉතින් අපි මේ උප්පත්ති පොතේ 6:14 වෙනි වගන්තියේ මේ ගෝපෙරළියෙන් හදන්න කියන මේ නෞකාව නම් සංකේතාත්මක වශයෙන් අපි දකින්නේ ආත්මික වශයෙන් අපි දකින්නේ ක්‍රිස්තුස් වහන්සේ. හාලෙලූයා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ඒ වගේම තව පුංචි දෙයක් කියන මේ වගන්තියේ නුඹ ගෝපෙර ලී වලින් නැවක් සාදා ගනින්න නැවෙහි කාමර සාදා එහි ඇතුළතත් පිටතත් කීල් ගාපන්න. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. මොනවද මේ ඇතුළත? ඇයි අපි ප්‍රථමයෙන්ම කල්පනා කරන්න ඇයි ඇතුළට සහ පිටතට මේ කීල්? මේ කීල් කියන්නේ යම් කිසි ආකාරයක තාර ස්වභාවයේ දෙයක්. මේ දෙවියන් වහන්සේ නොවට මේ නැවට ගන්න කියන්නේ මේ නැව හදන්නේ දැව වලින්. ඉතින් මේ දැව වලින් හදන නැවේ දැව දෙකක් ලී දෙකක් එකතු වුණාම එතන පුංචි සිදුරක් හිස්තැනක් එන්නට යනවා. ඉතින් ස්වාමින් වහන්සේ කියනවා මේ කීල් මේ තාර ගාලා මේ සිදුරු සියල්ල වසන්න කියලා මුළු නැවේම තියෙන. ඇයි? මේ සිදුරු ඇර තිබුණොත් දෙවියන් වහන්සේගේ විනිශ්චය නැවතුලට කාන්දු වීමට ඉඩ තිබෙනවා. හලෙලූයා. එහෙනම් මේ කීල් වලින් අපිට මොකක්ද අපිට දෙන සංකේතාත්මක පණිවිඩය? හලෙලූයා. මේ කීල් නම් මේ නැව ක්‍රිස්තුස් වහන්සේ නම් මගේ සෙනෙහවන්තය. මේ කීල් මේ තාර නම් උන්වහන්සේගේ රුධිරයයි. ඔබ අද ජීවිතේ මොන ප්‍රශ්නය තුලින් ගියත් හලෙලූයා ඔබගේ ජීවිතේ උන්වහන්සේගේ රුධිරය යටතට පැමිණ තිබෙනවා නම් මොන යක්ෂයෙකුටවත් මොන පාරම්පරික සාපයකටවත් මොන කොඩි විනයකටවත් හුනියකටවත් ඔබගේ ජීවිතයට අත තබන්නට බෑසනේ වන්තය. උන්වහන්සේගේ රුධිරය අති බලවන්තයි, ජීවමානයි. ඔබගේ ජීවිතයට යහපත් දේ කතා කිරීමේ හැකියාව තියෙන උන්වහන්සේගේ රුධිරයට. හලෙලූයා. එහෙනම් ඔබගේ ජීවිතය ඇතුළත් පිටතත් ක්‍රිස්තුස් වහන්සේගේ රුධිරයෙන් ආවරණය කරගන්න. හලෙලූයා. ඔබගේ දරුවන් ක්‍රිස්තුස් වහන්සේගේ රුධිරයෙන් ආවරණය කරගන්න. ඔබගේ ආත්මය, ප්‍රාණය, මාංශය සියල්ල ක්‍රිස්තුස් වහන්සේගේ රුධිරයෙන් ආවරණය කරගන්න. ඔබගේ ආර්ථිකය ක්‍රිස්තුස් වහන්සේගේ රුධිරයෙන් ආවරණය කරගන්න. නපුරට අත තීබීමට නොහැකි වෙනවා. කිසි විනිශ්චයක් ඔබට ලැබෙන්නට නොහැකි වෙනවා. දේවාංශික වචනේ කියනවා උන්වහන්සේගේ ලේ කර්ණ කොටගෙන අපිට සදාකාල මිදීම ලැබී තිබෙනවා කියලා. ප්‍රශංසා වේවා. හලෙලූයා. උන්වහන්සේගේ ලේන් ඔබ මුද්‍රා වී තිබෙන විට, උන්වහන්සේගේ ලේන් ඔබ මිදීම ලබා තිබෙන විට විදේව විනිශ්චය එක බිනක්වත් ඔබ දකින්නට යන්නේ නැහැ ස්වාමිනී. මගේ සෙනෙහවන්ත දරුව, ඒ කිසි වතුර බිඳක් ඔබගේ ජීවිතයට කාන්දු වෙන්නට යන්නේ නැහැ. ඇයි? කීල් වලින් මුළු නැවම සීල් වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් මුද්‍රා වෙලා තිබෙන්නේ. ඔබගේ ජීවිතය අද ක්‍රිස්තුස් වහන්සේගේ ලේන් මුද්‍රා කරන්න. මේ කරන්නට බෑ සියලු දෙනාට. ඔබට ක්‍රිස්තුස් වහන්සේගේ ලේ අවශ්‍ය නම්, උන්වහන්සේගේ ලේන් පැමිණෙන ධර්මිෂ්ඨකම අවශ්‍ය නම්, උන්වහන්සේගේ ලේන් පැමිණෙන ආශිර්වාද අවශ්‍ය නම්, උන්වහන්සේගේ ලේන් පැමිණෙන ආශිර්වාද එහෙම නැත්නම් ආරක්ෂාව ඔබට අවශ්‍ය නම් සෙනෙහවන්තය ඔබ මේ නැවට ඇතුල් විය යුතුමයි. ඔබගේ ජීවිතය උන්වහන්සේට බාර දිය යුතුමයි. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. අද ඔබ තීරණයකට පැමිණෙන්න මගේ සෙනෙහවන්තේ. නැවට ඇතුල් වන්න. උන්වහන්සේගේ ලේන් ඔබ ආවරණය මුද්‍රාවන් මිදීම ලබන්න. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. හාලෙලූයා. ආමෙන්. මොකද ඔබ සිතාගෙන හිටියොත් ඔව් මම තව ටික දවසක් හිතලා බලනවා. ආමෙන්. ජලගැල්ම එද්දි බබ සමහරක් වෙලාවට සමහරක් හිතන් ඇති ඔව් මම ජීවිතේ අවසාන කාලයේ වෙද්දී මම පසුතැවිලා එහෙම වුණොත් අදහ ගන්නවා. ඔබ දන්නේ නැහැ මේ ජලගැල්ම එන්න යන්නේ කවද්ද කියලා. නෝව දැනගෙන හිටියේ නැහැ සෙනෙහවන්තය. නමුත් නෝව සූදානමින් සිටියා. දේව වචනේ කියනවා ගැලවීම දවස නම් අදයි කියලා. Today is the day of salvation. ඔබ ඔබගේ ගැලවීම හෙටට කල් දමන්නට එපා. එය අදයි ඔබ කළ යුත්තේ. හලෙලූයා. මන්ද ජලගැල්ම පැමිණෙන විට ඔබට දේව අනුග්‍රහය ලැබෙන්නට යන්නේ නැහැ. ස්වාමින් වහන්සේගේ වචනේ හෙබ්‍රෙව් පොතේ 9:28 වෙනි පගන්තියේ මෙහෙම කියනවා. බොහෝ දෙනෙකුගේ පව් උසුලන පිණිස එකවරක් පූජා වූ ක්‍රිස්තුස් වහන්සේත් උන්වහන්සේගේ ඊම බලා සිටින්නන්ට ගැලවීම පිණිස පාපය නැතුව දෙවෙනි වර ප්‍රකාශ වනසේක.
දෙවෙනි මාර උන්වහන්සේ ඉන්නේ ගැලවීම දෙන්න නෙමෙයි. විනිශ්චය දෙසයි. ඔබගේ ගැලවීම දවස සෙනෙහවන්තය අදයි. මගේ ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය ඔබ ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් ජීවත් වන්නට පටන් ගන්න. ඔබ මේ නැවට ඇතුල් වන්නට තීරණයක් ගන්නත් දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. හාලෙලූයා. උන්වහන්සේ තමයි අපව දේව විනිශ්චයෙන් බේරගත් මේකම නෞකාව. දේව වචනේ කියනවා දිරා යන රන් රිදී වැනි දේවලින් නෙමෙයි අපි මුදාගත්තේ. කැලැල්ලක් පළුද්දක් නැතිව අනර්ග බැටළු පැටුවක වැනි වූ උන්වහන්සේගේ ශ්‍රී රුධිරයෙන් අමිල රුධිරයෙන් දෙවි. හාලෙලූයා. පියාණනි ස්තුති වේවා. ආමෙන්. ඒ අමිල්ලෙන් උන්වහන්සේ කස පහර කෑවේ ඔබගේ ඒ පාප නිසායි මගේ පාප නිසායි. උන්වහන්සේගේ හිතට බට ඔබ කටුවටුන්න දාලා බට දණ්ඩෙන් පහර තියද්දි උන්වහන්සේ වචනයක්වත් උන්වහන්සේගේ මුඛයේ නැර හිටියේ ඔබටත් මටත් මිදීම ලබා දෙන්නටයි. උන්වහන්සේගේ දෑත් සිදුරු වෙද්දි දෙපා සිදුරු වෙද්දි උන්වහන්සේ වචනයක්වත් නොකිය ඒ උසුලගත්තේ ඒ තුලින් ඒ ගලා යන රුධිරය තුලින් ඔබටත් මටත් මිදීම ලබා දීමටයි. ධර්මිෂ්ඨකම ලබා දීමටයි. අද උන්වහන්සේ කරුණ කොටගෙන ඔබත් මාත් ධර්මිෂ්ඨ වෙලා තිබෙනවා. ඒකයි උන්වහන්සේ තුල පමණයි සෙනෙහවන්තය. ඔබට දේව විනිශ්චයෙන් ගැලවීම තිබෙන්නේ ක්‍රිස්තුස් වහන්සේ තුල පමණයි. හලෙලූයා. තවත් පුංචි කාරණාවක් මම ඔබ සමග බෙදා ගන්නට කැමති. 16 වෙනි වගන්තිය කියනවා නැවට කවුලුවක් සාදවා ඉහලින් එක් කියනකින් අඟල් 18ක් යන ප්‍රමාණය මං හිතන්නේ නිම කරපන්න. නැවේ දොර පැත්තකින් සාදාපන්න. පහළ තට්ටුවක්ද දෙවෙනි සහ තුන්වෙනි තට්ටුවද ඇතුව එක සාදාපන්න. පළවෙනිම කාරණාව අපි දකිනවා නැවට උඩින් කවුලුවක් එහෙම නැත්නම් පියක්සක් සාදන්නට කියනවා නැවට උඩින්. ඔබ මොහොතක් කතා කරන්න හිතලා බලන්න සෙනෙහවන්තය. ඇයි මේ නැවට උඩින් ස්වාමින් වහන්සේ කියන්නේ පියක්සක් හදන්න කියලා? අපි සාමාන්‍යයෙන් දකිනවා අපි ඔක්කොමල්ලම මේ හැම දෙනාම මේ වෙද්දි අපි දකින නෞකාවක් දකිද්දී ඒ නෞකාවේ දෙපැත්තේ තියෙනවා නැව. අපි ගුවන් යානය දකද්දී ඒ ගෙවන් යානයේ දෙපැත්තේ තියෙනවා මොනවද මේ කවුළු. නමුත් ස්වාමින් වහන්සේට හාස්පසින් වෙනස් දෙයක් කියනවා. ස්වාමින් වහන්සේ කියනවා ඉහළින්ම මේ පියන සාදන්න කියලා. ආමෙන්. ඉතින් මම කල්පනා කරා ඇයි මේ ස්වාමින් වහන්සේ කියන්නේ ඉහළින් මේ පියස සාදන්න ඉහළින් මේ කවුළුව සාදන්න කියලා. ඔබ දන්නවද සෙනෙහවන්තය ක්‍රිස්තුස් වහන්සේ තුල ඔබ සිටින විට දෙවියන් වහන්සේ කැමති නෑ මේ ලෝකේ අය ගමන් කරන කරදර බාධක ඔබ දකින්නට යනවාට. ඔබ ඒ පංගුකාරයෙක් වන්නට යනවාට. හලෙලූයා. උන්වහන්සේට අවශ්‍ය ක්‍රිස්තුස් වහන්සේ තුල උන්වහන්සේ සොයන්නේ උන්වහන්සේ නමස්කාර කරන සෙනගක් සැබෑවින් සහ ආත්මයෙන්. හලෙලූයා. ඉතින් උන්වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ තුලට ආපුවාම ඔබ තවත් විනිශ්චයක් දකින්නට යන්නේ නැහැ. මොකද මේ නැවේ පැත්තෙන් දෙපැත්තෙන් හරි ඉස්සරහෙන් හරි ඒ පැත්තෙන් කවුලුවක් සාදලා තිබුණා නම් ඒ කවුලුවට මේ විනිශ්චය දකින්නට යනවා. දැකීමට හැකියාව ලැබෙන්නට යනවා. නමුත් මේ කවුලුව උඩින් තනපු විට නොව දකින්නට යන්නේ ස්වර්ගයේ පමණයි. ආත්මිකව දෙවියන් වහන්සේගේ මහිමය පමණයි. නොව දකින්නට යන්නේ මේ ඉහළින් තනපු කවුලුව තුලින්. නොවට කොපමණ මේ නැවේ හිටියත් මේ නැව අවට තිබෙන විනාශය ගැන හැඟීමක් නැතුව යනවා නොවට. නැව අවට වෙන විනිශ්චය ගැන හැඟීමක් නැතුව යනවා. ඇයි? නොවා දෙවියන් වහන්සේ සමග ගනුදෙනු කරමින් සිටිනවා ඉහළම තට්ටුවේ. උන්වහන්සේගේ මහිමය අත්දැකීමෙන් සිටිනවා. උන්වහන්සේගේ ප්‍රේමය අත්දැකීමෙන් සිටිනවා. හලෙලූයා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. උන්වහන්සේගේ කරුණාව අත්දැකීමෙන් සිටිනවා. හලෙලූයා. මහිමය ප්‍රශංසා වේවා. හලෙලූයා. එතකොට අපි අද මේ ලෝකේ මොන ප්‍රශ්න තුලින් ආවත් මගේ සෙනෙහවන්තය ඔබ කිතුණු දරුවෙක් නම් අද ඔබ නිරන්තරයෙන්ම ඒ ඉහළ පියස්ස දිහා බලන්න පුරුදු වෙන්න. ඔබ මේ නැවට ඇතුල් වෙලා නම් හලෙලූයා නිරන්තරයෙන්ම ඔබ ප්‍රශ්න දිහා බලන්නේ නැතුව ඔබ තුන්වෙනි තට්ටුවේ නවතින්නට එපා. ඔබ දෙවෙනි තට්ටුවේ නවතින්නට එපා. ඔබ උඩුම මහලට ඇවිත් ඒ උඩ පියස්සෙන් ස්වර්ගය හා සමග සම්බන්ධ වන්න. ආත්මයෙන් දේව මහිමය දකින්න. දේව ආශිර්වාද අත්විඳින්න. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. හලෙලූයා. එහෙමනම් අපි ස්වාමින් වහන්සේ සමග මේ දේවල් දකිද්දී සෙනෙහවන්තය අපි දන්නවා මේ මුළු ලෝකයේ අය කොහොම ප්‍රශ්න තුලින් ගියත් ඔබ ක්‍රිස්තුස් වහන්සේ තුල නම්
හලෙලූයා. සමහරක් විට මේ විශේෂයෙන් අපි දැන් මේ වදුරක් තුලින් ගමන් කරන කාලේ ඔබට ආරංචි වෙයි අපේ පාරේ කෙනෙකුටත් හැදිලා මේ දේ. ආමෙන්. ඔබ බිය විය යුතුද? අපේ ගෙවල් අසල් වාසියෙකුටත් හැදිලා ඔබ බිය විය යුතුද? එහෙම නැත්නම් මගේ එහා ගෙදර ඉන්න ඒ පුද්ගලයෙකුටත් මේ හැදිලා ඔබ බිය විය යුතුද? නෑ. ඒ කිසි උපද්‍රවයක්, කරදරයක්, කිසි ජලධාරාවක්, කිසි විනිශ්චයක් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින ඔබට පැමිණෙන්නට යන්නේ නැහැ. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. හලෙලූයා. මන්ද අපි සර්ව පරාක්‍රමයන් වහන්සේගේ සේවනයේ වාසය කරන්නේ. හලෙලූයා. අපි සභාවේ මගේ බිරිඳ දේශනා කළා හලෙලූයා. මේ පරණ ගිවිසුමේ සිටින අයට මේ අපි ස්වාමීන් වහන්සේගේ රහස්ථානයේ ඉන්නේ. පරණ ගිවිසුමේ අයට මේ ස්වාමීන් වහන්සේගේ රහස්ථානය ගැන අවබෝධයක් තිබුණේ නැහැ. නමුත් නව ගිවිසුමකට අපි ස්වාමීන් වහන්සේගේ රුධිරය තුලින් පැමිණ තිබෙන අපට අපි දන්නා මේ රහස්ථානය කුමක්ද කියලා. දෙවියන් වහන්සේගේ රහස්ථාන නම් ක්‍රිස්තුස් වහන්සේ. එහෙනම් මේ ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින්නවුන්ට තවත් විනිශ්චයක් පැමිණෙන්න යන්නේ නැහැ. ලෝකේ අය ගමන් කරන ප්‍රශ්න ඔවුන්ට පැමිණෙන්න යන්නේ නැහැ. මන්ද ස්වාමීන් වහන්සේගේ පියාපත්යට අපි ආරක්ෂා වෙනවා. හලෙලූයා. කිසි වසංගතයක් ඔබගේ නිවස තුළට ලං වෙන්න යන්නේ නැහැ. උන්වහන්සේගේ දූතයන්ට උන්වහන්සේ අණ දීලා තිබෙන ඔබ ආරක්ෂා කරන්න මගේ සෙනෙහවන්තය. මෙයයි අපිට තිබෙන ඇදහිල්ල උන්වහන්සේගේ වචනයට විශ්වාසවන්තව සිටිනවා. ප්‍රශංසා වේවා. ඉතින් ඒකයි මගේ මේ පණිවිඩය මගේ සෙනෙහවන්තය මේ සියලු ආශිර්වාද, මේ සියලු ආරක්ෂාවන්, මේ සියලු සඵලත්වයන් ඔබට ලැබෙන්නේ ඔබ මේ නැවට ඇතුල් වුණොත් පමණයි. ඒ නැව නම් ක්‍රිස්තුස් වහන්සේ. ඔබ ක්‍රිස්තුස් වහන්සේට ඔබගේ ජීවිතේ බාර දෙන්න. ඔබ තවමත් දෙපැත්තට හිතමින් වැටුඩන ඉන්න කෙනෙක් නම්, ඔබ තවමත් දෙගිඩියාවකින් සිටින කෙනෙක් නම් අද ඒ තීරණයට පැමිණෙන්න මගේ සහෝදරයා සහෝදරිය. හලෙලූයා. අපි බොහෝම කිට්ටුවෙන් සිටින ස්වාමීන් වහන්සේගේ දෙවෙනි පැමිණීමට. එහෙමනම් ඒ පැමිණීම සමග අපි දැක්කා හෙබ්‍රෙවුස් පොතේ 9:28 කියනවා උන්වහන්සේගේ ඊම බලා සිටින්නන්ට ගැලවීම පිණිස පාපය නැතුව දෙවෙනි වර ප්‍රකාශ වෙන පිණිස. උන්වහන්සේ තවත් පාප පූජාවක් වන්නට නෙමෙයි එන්නේ. හලෙලූයා. අපෝ මේ ශරීරයෙන් මුදාගෙන අපිට අපේ ගැලවීම අවසාන කොටස, ගැලවීමේ අවසාන කොටස තමයි මේ සබාව ඔසවා ගැනීම. හලෙලූයා. අපේ ආත්ම තුළට අද සදාතන ජීවනය ඇතුල් වෙලා. නමුත් අපේ ශරීරය තාම ජීවමාන නැහැ. හලෙලූයා. අපේ ශරීරයට අජරාමර ශරීර අපිට ලැබෙන්නට යනවා. ක්‍රිස්තුස් වහන්සේගේ ආකාරයේ ශරීර අපිට ලැබෙන්නට යනවා. ඒ උන්වහන්සේගේ සබාව ඔසවා ගැනීමේ දවසේදී. හලෙලූයා. ඉතින් උන්වහන්සේ එදායින් පස්සේ හලෙලූයා ඔබට පසුතැවෙන්නට කාලයක් නැවති වෙනවා. එම නිසා ඔබගේ ගැලවීම දවස අදයි මගේ සෙනෙහවන්තය. ප්‍රශංසා වේවා. මහිමය ගෞරව වේවා. හලෙලූයා. ප්‍රශංසා වේවා. උන්වහන්සේ කියනවා ඊට පස්සේ 16 වෙනි වගන්තියේ නැවට කවුලක් සාදා ඉහලින් ඒක රියනකින් නිම කරපන්, නැවේ දොර පැත්තකින් සාදාපන්න. නැවේ දොර පැත්තකින් සාදා ගන්න කියලා ස්වාමින් වහන්සේ කියනවා. කවුද මේ දොර? ඇයි ස්වාමින් වහන්සේට තිබ්බා මිනිස්යන්ට ඇතුළු වෙන්න එක දොරකුයි, සත්තුන්ට ඇතුළු වෙන්න එක දොරකුයි හදන්න කියන්නේ. එහෙම නැත්නම් ස්වාමින් වහන්සේට තිබ්බා උඩ තට්ටුවට එක දොරකුයි, දෙවෙනි තට්ටුවට එක දොරකුයි, පල්ලෙහාම තට්ටුවට තව දොරකුයි නෑ. ස්වාමින් වහන්සේ මම ඒකයි සෙනෙහවන්තය කිව්වේ මේ හැම දේව වචනයක්ම ඉතා පරිස්සමෙන් ශුද්ධාපයන් වහන්සේ මේ දේව වචනයට ඇතුල් කරලා තිබෙන්නේ. අපි දකිනවා මේ මෙච්චරම් විශාල වූ නැවකට අපි දකින්නේ එකම එක දොරයි. අපි කියන මේ නැව කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ කියලා. මේ නැව කියන්නේ දේව විනිශ්චයෙන් ගැලවීම හැකි එකම ස්ථානය මේ නැවයි. හලෙලූයා. මේ නැවට මේ ගැලවීමට ඇතුල් විය හැකි එකම පුද්ගලයෙක් පමණයි සිටින්නේ. ක්‍රිස්තුස් වහන්සේගේ වචනේ කියනවා හලෙලූයා. මමයි ඒ දොර කියලා. හලෙලූයා. ඔබ බලන්න ඒ දොරටුව නම් මම කියලා යොහන් 17:7 සිට 9 දක්වා ඔබ කියවලා බලන්න. ක්‍රිස්තුස් වහන්සේ කියනවා ඒ දොරටුව නම් මමයි කියලා. හලෙලූයා. ඔබ හා මම බැටළුවන් වී හලෙලූයා අපගේ ගැලවීම සඳහා ඇතුළු විය යුත්තේ උන්වහන්සේ තුලින් පමණමයි. හලෙලූයා. මේ පෘථුවියේවත් මේ ස්වර්ගයේවත් අන් කිසිම තැනක මනුෂ්‍යයට යහපත්කම් කොට හොඳ දේවල් කොට ගැලවීමට ඇතුළු විය හැකි නම් ක්‍රිස්තුස් වහන්සේගේ කුරුස පූජාව වැඩක් නැති වෙනවා. ඵල රහිත වෙනවා. හලෙලූයා. එම නිසා දේව වචනය කියන ක්‍රියාපොතේ 4 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි වගන්තියේ මෙහෙම පවසනවා වෙන කිසිවෙකු තුල ගැලවීම නැත්තේය. මක්නිසාද අපේ ගැලවීමට අවශ්‍ය වූ මිනිස්යන් අතරේ දෙන ලද වෙන කිසි නාමයක් ස්වර්ගයෙන් යට නැත්තේයි කීවේ. හලෙලූයා. මිනිස්යන් අතර මේ අපි ජීවත් වෙන මිහිතලයේ මත මගේ සෙනෙහවන්තය ඔබට ගැලවීම ලැබිය හැකි, මට ගැලවීම ලැබිය හැකි අන් කිසි
මාර්ගයක් නැහැ. අපි කොපමණ හොඳ කළත් හලෙලූයා ඒ හොඳ දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකමට දෙවියන් වහන්සේගේ ශුද්ධකම අසලවත් යන්නට බෑ. උන්වහන්සේ තෙවරක් ශුද්ධ දෙවියන් වහන්සේ. අප ක්‍රිස්තුස් වහන්සේගේ රුධිරයෙන් පවිත්‍ර විය යුතුමයි. හලෙලූයා. ප්‍රශංසා වේවා. අන් කිසි නාමයක් මනුෂ්‍යයන් අතර නැහැ. උන්වහන්සේ කිව්වේ මාර්ගයේද සත්‍යයේද ජීවනයේද මම වෙමි කියලා. අන් කිසි මාර්ගයකින් දෙවියන් වහන්සේ තුළට අපිට යන්න බෑ සෙනෙහවන්තේ. අපි පසුතැවෙමවද? ඔබ මේ ප්‍රමණ කල් ස්වාමින් වහන්සේ වෙනුවෙන් ජීවත් වුනේ නැත්නම් අප තීරණයකට ඇතුල් වෙමු මගේ සෙනෙහවන්තය. හලෙලූයා. ජලගැල්ම එන්න බොහෝ ආසන්නයි. ජලගැල්ම එන්න මට සද්දය ඇහෙනවා. හලෙලූයා. අපි තාම කිට්ටු වෙලා ඉන්නේ ස්වාමින් වහන්සේගේ දෙවෙනි පැමිණීමට සෙනෙහවන්තය. හලෙලූයා. ආත්මිකව ඔබ මේ පණිවිඩය තේරුම් ගන්න. හලෙලූයා. ඔබ විනාශ වන්නට යන්නේ නැහැ. හලෙලූයා. ඔබ අද නෝවමෙන් ස්වාමින් වහන්සේගේ වචනේ අදහාගෙන කීකරුණොත් ඔබ නැවට ඇතුල් වුණොත් හලෙලූයා ඔබත් ඔබගේ පවුලත් ගැලවීමට යන්නට යනවා. හලෙලූයා. ඔබ තාත්තා කෙනෙක් නම් ඔබ මවෙක් නම් පියෙක් නම් හලෙලූයා ඔබ ගන්න තීරණය කන්න කොටගෙන ඔබගේ පවුල අද හරි තීරණයට ඔබගේ දරුවන් අද හරි තීරණයට ඇතුල් වෙයි. ඔබ උන්ට ආශිර්වාදයක් වෙයි, ආදර්ශයක් වෙයි. ඔබ හරි තීරණයකට ස්වාමින් වහන්සේ තුල ඇතුල් වෙනකොට දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. පියාණනි ඔබ වහන්සේ මේ සෑම හදවතක්ම ස්පර්ශ කරන මන් ස්වාමීනි. ප්‍රශංසා වේවා ස්වාමීනි. හලෙලූයා. දෙවියන් වහන්සේට මහිමය වේවා. හලෙලූයා. ඉතින් අපි 7 වෙනි පරිච්ඡේදයට එද්දී පළවෙනි වගන්තියේ මෙසේ පවසනවා. ස්වාමින් වහන්සේ නෝවාට කතා කොට නුඹද නුඹේ පවුලද නැවට ඇතුල් වෙයල්ලා. මක්නිසාද නුඹ මේ පරම්පරාවෙහි මා ඉදිරිෙහි ධර්මිෂ්ඨව සිටින බව දුටුමි. අම්මේ තාත්තේ අද අපි තීරණයකට එමු. මගේ සෙනෙහවන්ත සහෝදරයනි සහෝදරියනි අපි අද තීරණයකට එමු. මෙපන කල් අපි ලෝකයට වහල්කම් කරමින් සිටියා වන්නට පුළුවන්. නමුත් අප අද මේ ක්‍රිස්තුස් වහන්සේ නැවට ඇතුල් වෙනට අපි තීරණයක් ගමු. උන්වහන්සේගේ පැමිණීම ඉතා ළඟයි. ප්‍රශංසා වේවා. මොකද ඔබ අනිත් මිනිසයා නිසා මේ තීරණය පරක්කු කරමින් සිටිනවා නම් විනිශ්චය දෙවියන් වහන්සේ තාරාතිරම් බලන දෙවියන් කෙනෙක් නෙමෙයි. විනිශ්චය දවසේදී වෙන් කිසිම කෙනෙකුට අඩුම ගානේ ඔබගේ දෙමව්පියන්ටවත් ඔබ වෙනුවෙන් පෙනී සිටීමේ හැකියාව නැහැ. දෙවියන් වහන්සේ තනිතරියම අපි විනිශ්චයට කැඳවන්නට යනවා. හලෙලූයා. ක්‍රිස්තුස් වහන්සේ වදාහාගත්තන්ට විනිශ්චයක් නොමැතිව හලෙලූයා. නමුත් දවල සිංහාසන විනිශ්චයේදී හලෙලූයා සියලු දෙනාම විනිශ්චය කොට අන්තිමට ගිනිවිලට හෙලන්නට යනවා. ඒ තමයි දෙවන මරණය කියලා විනාශක වචනේ කියනවා. සදාකාල මරණය. පිච්චෙමින් දැවෙමින් ගිනිවිලේ ගත කිරීම. හලෙලූයා. සදේවන්ත ගැලවීමේ දවස අදයි. ප්‍රශංසා වේවා. හලෙලූයා. බලන්න 5 වෙනි වගන්තියේ උප්පත්ති 7 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි වගන්තියේ කියනවා නෝවා ස්වාමින් වහන්සේ තමාට අනකල්ල සියල්ල ලෙස කළේය. අද ස්වාමින් වහන්සේ ඔබට කතා කරනවා මගේ සෙනෙහවන්තය. අද උන්වහන්සේ ඔබට කතා කරනවා. උන්වහන්සේ අද ඔබගේ හදවතට ළඟට ඇවිත් තට්ටු කරනවා. ඔබ දොර ඇරියොත් උන්වහන්සේ ඔබගේ ජීවිතයට ඇතුල් වෙයි. ඔබ උන්වහන්සේ සමග හවුලුලුමක්කාරයෙක් වෙයි. ඔබට දේව දරුකම ලැබෙයි. ඔබ පසුතැවෙන්න. ඔබ නැවත හැරී එන්න මගේ සෙනෙහවන්තය. ප්‍රශංසා වේවා. මහිමය වේවා පියාණනි. හලෙලූයා. අපි අවසාන පණිවිඩය අවසානයේට අපි කිට්ටු වෙ සිටින්නේ. අපි බලමු 16 වෙනි වගන්තිය මොනවද කියන්නේ කියලා. 7 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි වගන්තිය. ඇතුල් වූ සත්‍යෝ දෙවියන් වහන්සේ ඔහුට අනකල ලෙස මාංශමය වූ සියල්ලන්ගෙන් ඥාන පිරිමි වශයෙන් ඇතුල් වූය. ස්වාමින් වහන්සේ ඔහු ඇතුල් කොට දොර වැසූසේක. ප්‍රශංසා වේවා. ඔබ ක්‍රිස්තුස් වහන්සේ නම් මේ නෞකාවට ඇතුළු විට හලෙලූයා බලන්න දේ වචනේ කියනවා මේ දෙවියන් වහන්සේ මිනිස්යාට ලබා දුන් ගැලවීමට මේ නැව කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ. එහෙම නැත්නම් ගැලවීමට තිබෙන එකම මාර්ගය ක්‍රිස්තුස් වහන්සේ. හලෙලූයා. දේ වචනේ කියනවා ස්වාමින් වහන්සේ මේ නැවේ දොර වැහුවා කියලා. හලෙලූයා. මොනවද මේ තුලින් කියන්නේ? ඔබ ක්‍රිස්තුස් වහන්සේ නම් නෞකාවට ඇතුළු විට ඔබ උන්වහන්සේගේ පියාපත් යටතට එනවා. උන්වහන්සේ තුලට ඔබ ඇතුල් වී උන්වහන්සේ විනිශ්චයෙන් ලෝකෙන් ප්‍රශ්න වලින් ඔබ ආරක්ෂා වන්නට මේ දොර වහනවා ඔබ ඇතුළට දාලා. මේ වචනේ මෙතන කියන්නේ
දෙවියන් වහන්සේ කියන. එහෙම නැත්නම් හේබ්‍රේ භාෂාවෙන් ඉලෝහිම් යන වචනේ නෙමෙයි. අපි මෙතන දකින්නේ ලෝඩ් ජෙහෝවා කියන වචනයයි දකින්නේ. ඒ මිනිස්සයා එක්ක සම්බන්ධකම් වලට ඇතුළු වෙන දෙවියන් වහන්සේ, පරම්පරාව වලට පොරොන්දු රකින්න දෙවියන් වහන්සේ, givisum රකින්න දෙවියන් වහන්සේ, මේ ක්‍රිස්තුස් වහන්සේ ගැනයි මෙතන කියන්නේ. හලෙලූයා. ක්‍රිස්තුස් වහන්සේ, ස්වාමින් වහන්සේ ගැනයි අපිට මෙතන කියන්නේ. ස්වාමින් වහන්සේ තමයි ඔබව ආරක්ෂා කරන්නේ. යෝහන් පොතේ අපි දකින්න පියාණන් වහන්සේට යාඥා කරමින් කියන ස්වාමීන් වහන්සේ දුන් කිසි කෙනෙක් මම නැති කරගත්තේ නැහැ. එක්කෙනෙකු ඇරෙන්න කියලා යුදාස් ගැන කතා කරමින්. හලෙලූයා. ඔබ ස්වාමින් වහන්සේ තුලට ආපුවාම උන්වහන්සේ ඔබ ආරක්ෂා කරනවා සෙවන් සෙනෙහවන්තය. ඔබ සඵලත්වයට ගෙනිනවා. ඔබට සාර්ථකත්වය දෙනවා. හලෙලූයා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ආමෙන්. මහිමය ගෞරව වේවා. ඊට පස්සේ 8 වෙනි අපි යම් 10 වෙනි පරිච්ඡේදයට සමා වෙන්න යොහන් 10:8 තමයි මේ පරිච්ඡේදය කියන්නේ. දොරටුව මමයි මේ සියල්ල කියලා. 7:17 වෙනි පගන්තිය කියනවා ජලගැල්ම 40 දවසක් පොළවේ විය. උප්පත්ති 7:17 ජලගැල්ම 40 දවසක් පොළවේ විය. ජලය වැඩිව නැව ඉල්ප විය. ඒක පොළවෙන් ඉවත්ව ගියායි. දෙවියන් වහන්සේට ප්‍රශංසේවා. වතුර ජලගැල්ම විනිශ්චය පැමිණෙන විට නැව එසවෙන්නට පටන් ගත්තා. හලෙලූයා. ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතේ, ක්‍රිස්තුස් වහන්සේ තුල අපි ගත කරන මේ ජීවිතේ ඔබ නිකන් සිතලා බලන්න මේ නැව ජලපහර එද්දි එසවෙද්දි සමහරක් වෙලාවට මේ නැව හෙල්ලෙන්නට ඇති. ඇතුළේ සිටින නෝවත් ඒ දරුවනුත් සියල්ල සමහරක් වෙලාවට වැටෙන්නට ඇති. නමුත් ඒගොල්ලෝ විනාශ වුන්නේ නැහැ සෙනෙහවන්තයෝ. හලෙලූයා. ඉතින් මොකද්ද මෙතනින් අපි දකින්න දේ? ක්‍රිස්තුස් වහන්සේලා තුල සිටිද්දී අපි මොහොතින් මොහොත අපි අලුත් වෙනවා. හලෙලූයා. අපි කිරිබොන අවදී සිට අපි ඝන ආහාර දක්වා අපි වර්ධනය වෙනවා. අපි සමහරක් අවස්ථා පැමිණෙයි අපි ජීවිතේ මේ කිතුණු ගමනේදී අපි වැටෙන අවස්ථාවක්. නමුත් අපි වැටෙන්නේ නැව ඇතුළේයි මගේ සෙනෙහවන්තේ. අපි වැටෙන්නේ ක්‍රිස්තුස් වහන්සේ තුලයි. අපිට ශක්තිය, අපිට උදව්කාරයෙක් ඉන්න මේ නැව ඇතුළේදී. හලෙලූයා. අපිට ඉන්නවා සැනසෙලිදායකයෙක්. උන්වහන්සේ දීලා අපිව කවදාවත්වත් අත නාරෙන්න පොරොන්දු වුණා. දෙවියන් වහන්සේගේ ජීවනය අද අප තුලයි මේ අප නැව තුල ජීවත් වෙන විට ක්‍රිස්තුස් වහන්සේ තුල ජීවත් වෙන විට ස්වාමීන් වහන්සේගේ වචනේ කියන හිතෝපදේශය 24:16 මක්නිසාද ධර්මිෂ්ඨයා සත්වරක් වැටුණත් නැගිටින්නේ කියලා. ක්‍රිස්තුස් වහන්සේ තුල ඔබ කොපමණ වාරයක් වැටුණත් ඔබ කවදාවත් විනාශ වෙන්නට යන්නේ නැහැ. ඔබ ගොඩ නැගෙමින් දේව වචනය අනුව ජීවිතේ හඩනගා ගනිමින් ඔබ ක්‍රිස්තුස් වහන්සේ තුල ගොඩ නැගෙනවා සෙනෙහවන්තය. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ඉතින් මගේ ප්‍රේමණීය සහෝදරය සහෝදරිය මේ පණිවිඩේ අවසානයත් සමග මම හිතන දෙවියන් වහන්සේ ඔබට ඔබගේ හදවතට කතා කරන්න ඇති කියලා මේ නෝවගේ මේ නැව පිළිබඳ නැව තුලින් අපි දැකපු දේ. මේ නැව කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ. ඔබ නැව ඇතුළට පැමිණ සිටින කෙනෙක් නම් සෙනෙහවන්තය මගේ යාඥාව නම් ඔබ නැවේ උඩ තට්ටුවට පැමිණෙන්න. මානසිකව දෙවියන් වහන්සේ සමග අපට ගනුදෙනු කරන හැකි. කවුළුව තියෙන්නේ උඩ පියස්සේ. ඔබ පැමිණෙන්න උඩ පියස්සට. මාංශය පරාජය කරන්න. අපි දකින නැවේ තට්ටු 3ක්. මාංශය, ප්‍රාණය, ආත්මය වෙන්නට පුළුවන්. ආමෙන්. ඔබ මාංශය පරාජය කරමින් හලෙලූයා ප්‍රාණය සමග පැමිණෙන්න. ඉහළම තට්ටුවට ස්වාමින් වහන්සේ සමග ආත්මයෙන් සහ සැබෑකමින් සම්බන්ධ වන්න. ඔබ මේ නැවට ඇතුල් නුණු කෙනෙක් නම් මගේ සෙනෙහවන්තය. ඔබ ආදී තීරණය ගන්න. එක දොරයි තිබෙන්නේ මේ නැවට ඇතුල් වීමට. එක දොරයි තිබෙන්නේ දේව විනිශ්චයෙන් ගැලවීමට. එක දොරයි තිබෙන්නේ සදාතන ජීවනය ලැබීමට. එනම් ක්‍රිස්තුස් වහන්සේ තුලින් පමණයි. මාර්ගයේද සත්‍යයේද ජීවනයේද උන්වහන්සේ පමණයි. මා තුලින් යන අන් කිසි මාර්ගයකින් පියාණන් වහන්සේ වෙතට යන්න බෑ කියලා උන්වහන්සේ කියනවා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ඉතින් සෙනෙහවන්තය අපි ගීතිකාවක් ගායනා කරලා මම ඔබ සහ සමග යාඥා කරන්නට යනවා. ඔබේ යාඥාවේදී තීරණයකට ඇතුල් වෙන්න ස්වාමින් වහන්සේගේ හඬ දැසුණා නම් ඔබ ස්වාමින් වහන්සේට ජීවිතේ බාර දෙන්න. ඔබ බුද්ධ ආගමේ වෙන්න පුළුවන්. ඔබ ඉස්ලාම් වෙන්න පුළුවන්. ඔබ හින්දු වෙන්න පුළුවන්.
නමුත් එක කාරණාවක් මම ඔබ හා සමග බෙදා ගන්නට කැමතියි. දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ප්‍රේමණීය පුත්‍රයා ඔබ වෙනුවෙන් පූජා කළා. ඒ මගේ සහෝදර සහෝදරිය ඔබ ගලව ගන්නටයි. ප්‍රශංසා වේවා. පියාණන් වහන්සේගේ පණිවිඩය මම වහන්සේගේ දරුවන්ට කතා කළා ස්වාමීනි. මේ හැම කෙනෙක්ම වහන්සේ ස්පර්ශ කරන්න. ඒ හදවත් තුළට වහන්සේ පමණක්ම කතා කරන්න ශුද්ධාත්මයන්නි. ප්‍රශංසා වේවා. ඔබ සිරිතෙන් නැගී සිට අපි මේ ගීතය ගායනා කරමු එකතු වෙලා. මහිමේ ප්‍රශංසා වේවා. හාලෙලූයා. ගෞරවය වේවා ස්වාමීනි. අප වෙනුවෙන් අපේ දඬුවම් විඳාගත් තැනන් වහන්සේ ඔබයි අපගේ විනිශ්චය ලැබුණේ ඔබ වහන්සේගේ කරපිටටයි ස්වාමීනි. ස්තුතියි වේවා මහිමේ වේවා. ඔබ සිරුරෙන් ගලනා රුධිර ගංගාවෝ මා පෞසෝ දන්න ජේසුනේ මා පෞසෝ දන්න ඔබ සිරුරෙන් ගලනා රුධිර ගංගාවෝ මා පෞසෝ දන්න ජේසුනේ මා පෞසෝ දන්න ඔබ දෑතෝසලා කියන්න කටුවටුණු දැරුවේ හලෙලුය කටුවටුණු දැරුවේ සුනේ කටුවටුණු දැරුවේ මගේ පාපය හින්දයි යේසුනේ කටුවටුණු දැරුවේ අපි නැවත වාරයක් කියමු කටුවටුණු හලෙලූයා කටුවටුණු දැරුවේ යේසුනේ කටුවටුණු දැරුවේ මගේ පාපය හින්දයි ඔබ කටුවටුණු දැරුවේ එන පහර ලැබුවේ යේසුනේ එන පහර ලැබුවේ මගේ පාපය හින්දයි ඔබ එන පහර ලැබුවේ හලෙලූයා ඔබ දෑතෝසලා කියමු කස්ස පහර ලැබුවේ යේසුනේ කස්ස පහර ලැබුවේ මගේ පාපය හින්දයි ඔබ කස්ස පහර ලැබුවේ කස්ස පහර ලැබුවේ අපි කියමු කස්ස පහර ලැබුවේ යේසුනේ කස්ස පහර ලැබුවේ මගේ පාපය හින්දයි ඔබ කස්ස පහර ලැබුවේ මගේ පාපය හින්දයි ඔබ කස්ස පහර ලැබුවේ කස්ස පහර ලැබුවේ ස්තුති වේවා ස්වාමිනේ රන්සලේ කස්ස පහර ලැබුවේ ඔබ මොහොතක් කරන් සෙනෙහවන්තය ස්තුති කරන්න දෙවියන් වහන්සේට
උන්වහන්සේ ලැබු කස පහර නිසා අප සුවය ලබා තිබෙනවා. ඒ උතුම් ලේ නිසා අද අපි ජීවනය ධර්මිෂ්ඨකම ලබා තිබෙනවා. ඔබ ස්වාමීන් වහන්සේ හඳුනන්නේ නැති කෙනෙක් නම් සෙනෙහවන්තය, මම කැමැති ඔබට මේ අවස්ථාව කරගන්නට ලබා දෙන්න. ඔබගේ ජීවිතය ස්වාමීන් වහන්සේට බාර දෙන්න. දෙවියන් වහන්සේගේ විනිශ්චය දවසේදී නිසකකම ඇතුව සිටීමට නම් අද ඔබ තීරණය ගත්ත නම් මේ නෙවට ඇතුල් වන්නට, ක්‍රිස්තුස් වහන්සේ නැවති මේ මහා නැව්කාවට ඇතුල් වී ඔබ දේව විනිශ්චයෙන් ගැලවීමට පැමිණෙන්නට ඔබ තීරණයක් ගත්ත නම් මගේ සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය, ඔබ මා සමග මේ යාඥාව කියන්න. මට බොහෝසේ ප්‍රේම කරපු දෙවියන් වහන්සේ, මම ඔබ වහන්සේගේ අද සුභාරංචි පණිවිඩය ඇසුවා. උපන්දා සිට මා බොහෝ පව්කොට ඔබ වහන්සේට විරුද්ධව ක්‍රියා කර ඇති නිසා ක්‍රිස්තුස් වහන්සේ පූජාවේ මාගේ සියලු පව්වල මිලය ගෙවා අවසන් කළ බව මා පිළිගන්නවා. උන්වහන්සේ මාගේ පව් නිසා කුරුසපත් වී මරණයට පත් වී වලලනු ලැබ මාගේ ධර්මිෂ්ඨකම උදෙසා තුන්වන දින මරණය පරාජය කර උත්ථාන වූ බව මා සිතින් අදහමි. අද පටන් මාගේ ජීවිතයේ ස්වාමීන් වහන්සේ ලෙසද, මාගේ ජීවිතයේ ගැලවුම්කාරයන් ලෙසද ක්‍රිස්තුස් වහන්සේව බාරගන්න. අද පටන් ලෝකයට නොව ස්වාමිනී මගේ ජීවිතය ඔබ වහන්සේට අයිති බව ප්‍රකාශ කර සිටිමි. මේ මොහොතේ මා ගැලවීම ලැබූ බවත්, දේවදරුකම ලැබුවත් සිතින් අදහමින් දෙවි පියාණනි ඔබහට මුළු මහිමය, මුළු ප්‍රශංසාව ගෞරවය ලබා දෙමි. ආමෙන් ආමෙන් ආමෙන්. සෙනෙහවන්තය, ඔබේ පුංචි ආඥාව මාහා සමග පැවසුවා නම් ඔබගේ හදවත දෙවියන් වහන්සේ දකින්නට යනවා. ඔබගේ ජීවිත උන්වහන්සේට බාර දුන්නා නම් ඒ විනිශ්චය දවසේදී ඔබට නිසක කමක් ලැබෙන්නට යනවා. සදාතන ජීවනයේට ඔබ මේ මොහොතේ ඇතුල් වුණා. හලෙලූයා. ප්‍රශංසාය වා දෙවි පියාණන්. ගැලවුම් ලැබූ සියලුම සහෝදර සහෝදරයන් නිසා ස්තුතියි. හලෙලූයා. මොහොතක් කරා යාඥා කරන්නට යනවා. අද ඔබ සුවය බලාපොරොත්තුෙන් සිටිනවා නම් පියාණනි, ඔබ වහන්සේ දුරෙහි දෙවියන් වහන්සේ ස්වාමීනි, ඒ සෙන්පති ආකල වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ කිව්වා, ස්වාමිනේ වචනය පමණක් පවසන්න මගේ සේවකයා සුවන බව මා දන්නවා කියලා. ස්වාමිනේ අපි දන්නවා ඔබ වහන්සේ, අපි දකින ගීතාවල 107 ඔබගේ වචනය එවයි ස්වාමිනේ ඒ දේශයන් සුව කරේ, ඔබ වහන්සේගේ සෙනඟ සුව කරේ ස්වාමිනේ. පියාණනි, අද මේ සජීව විකාශය හා සම්බන්ධව සිටින සියලුම දුවදරුවන් ඔබ වහන්සේගේ ශුද්ධ හස්තයට බාර කරනවා ස්වාමිනේ. ස්වාමිනේ විශේෂයෙන් අසනීප තුලින් ස්වාමිනී ඒ සුවයක් බලාපොරොත්තුෙන් සිටින මගේ සහෝදරයන් වෙනුවෙන් මම මැදිහත්කාරකම් කර යාඥා කරනවා ස්වාමිනී, ඔබ වහන්සේගේ ලේවල බලයෙන් ස්වාමිනී ඒ අක්ෂයාගේ සියලු අන්ධකාර බලයන් බිඳෙන්නට මං අණ කරනවා ස්වාමිනී. හෘදයාබාධ සුව වෙනට මං අණ කරනවා ස්වාමිනී. ලේවල රෝග සුව වෙනට මම අණ කරනවා. දේවඩියාවෙන් ඔබ සුවය ලබන්න මේ මොහොතේ. හලෙලූයා. දේවඩියාවේ ඒ ආත්මයට මම අණ කරන ඔබගේ ශරීරයෙන් බැහැරව යන්නට. හලෙලූයා. කොන්ද කැක්කුම් වලට මං අණ කරනවා සුවවන්න මේ මොහොතේ. ඇස් රෝග වලට මම අණ කරනවා සුවය ලබන්න මේ මොහොතේ. ඔබගේ දැස් වලින් ඉවත්වන්න මං අණ කරනවා. හිසෙත්තර දෙපතුල දාපුවා ඔබ සුවවන්න. ලියුකේමියා රෝගයට මම තරවටු කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. ඔබ සුවය ලබන්න දේව දරුව, උන්වහන්සේ ලැබු කස පහර තුලින් ඔබට දැන් සුවය ලැබෙනවා. ඔබගේ ශරීරයට දැන් ඒ සුවය ලැබෙනවා මේ මොහොතේ යේසුස් වහන්සේගේ නාමයෙන්. ඒ කැන්සර් රෝගීන් ඔබ සුවය ලබන්න මේ මොහොතේ. හලෙලූයා. ප්‍රශංසා වේවා. මහිමේ ගෞරවය ස්වාමිනේ. ඒ ආතරයිටිස් රෝගයෙන් පෙළෙන මගේ ශරීරය ඔබ සුවවන්න යේසුස් වහන්සේගේ නාමයෙන්. හලෙලූයා. ප්‍රශංසා වේවා. ලිම් ප්‍රසගරමයන් සන්දලේ බහසෙතේ. ඒ හැම අන්ධකාර අශුද්ධ ආත්මයකට මම තරවටු කරනවා මේ ජීවිතවලින්. ඉවත් වෙන්න, දුර වෙන්න ඔබ මේ ඔබගේ තිරයට අත තියා මේට සම්බන්ධ වන්න දේව දරුවනි. හලෙලූයා. ඔබට සුව ලැබෙනවා මේ මොහොතේ. ශුද්ධාත්මයන් වහන්සේගේ බලය ඔබට ලැබෙනවා මේ මොහොතේ යේසුස් වහන්සේගේ නාමයෙන්. ඒ ශුද්ධාත්ම ගින්නේ ඒ සියලු අසනීප රුදාවන් රෝග පිච්චෙන්න මම අණ කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. ඔබ සුව ලබන්න, ඔබ සම්පූර්ණත්වයට පත්වන්න. මරණයෙන් නැගිටින යේසුස් වහන්සේගේ බලවන්ත නාමයේ බලය. පියාණනි වහන්සේ බොහෝ දෙනා අද සුව කරපු නිසා ස්තුතියි. මහිමේ ගෞරවයේ ප්‍රශංසා ඔබටයි පියාණනි.
මාන්සලාත්‍රේ බෝෂාරබාගා හජාන්ත ලියද්රාකා සතේ ලේහෙ සියාත්‍රෝ ෂටා හලෙලූයා. ව්‍යාපාරයක් වැටිලා ඉතා කනගාටුවෙන් සිතේ කනගාටුවෙන් ඉන්න මගේ සහෝදරයා ස්වාමින් වහන්සේ ඔබට ස්පර්ශ කරනවා මේ මොහොතේ. ස්වාමින් වහන්සේ ඔබට කතා කරන්නට. ඔබගේ ව්‍යාපාරයට ස්වාමින් වහන්සේ අත ගසන්නට යනවා. ඔබ හිතනටත් වඩා ඉතා අති සාර්ථක ලෙස ඔබ ව්‍යාපාරයට නව පණක් ස්වාමින් වහන්සේ මේ උදෑසන නිදහස් කරන සහෝදරයා. ඔබ ඇදහිල්ලෙන් මේ අයිති කරගන්නට. හලෙලූයා. මොන්සලත්‍රේගා බාහුෂලන්දරිබා. පියාණන් වහන්සේට ස්තුතියි. හලෙලූයා. ප්‍රශංසා වේවා. හලෙලූයා. මහිමය ගෞරව වේවා ස්වාමිනී. මහිමය ප්‍රශංසා වහන්සේටයි. හලෙලූයා. ඔබ වෙනුවෙන් දේව දූතයන් නිදහස් වෙන නිසා සහෝදරයා වහන්සේ ඔබගේ ව්‍යාපාරය ආශිර්වාද කරන දෙවියන් වහන්සේ දූතයන් නිදහස් කරනවා. පියාණන් වහන්සේට මහිමය ප්‍රශංසා වේවා. වහන්සේට ගෞරව වේවා ස්වාමී. Letiaman zolo treba hasante ranse kyo sata kalaba ප්‍රශංසාය ස්වාමී. හලෙලූයා. ඉතින් සෙනෙහවන්ත සහෝදරයා මගේ සහෝදරිය හලෙලූයා. ස්තුතියි ස්වාමිනී. ඔබගේ ව්‍යාපාරයේ නම සාන්තස්ටෝස්. නිල් පාට බෝඩ් එකක් තියෙන ඔබගේ ඒ ව්‍යාපාරේ. ඔබට ස්වාමීන් වහන්සේ කතා කරනවා. ඔබ ස්පර්ශ කරනවා. ඔබගේ ආර්ථිකය ඔබගේ ව්‍යාපාරයට නව හුස්මක් ස්වාමීන් වහන්සේ මේ උදෑසන නිදහස් කරන සෙනෙහවන්ත සහෝදරයා. හලෙලූයා. අන්සියලු දෙනා මේ ආශිර්වාදයට අයිති කරගන්න ඇදහිල්ලෙන්. හලෙලූයා. ස්වාමීන් වහන්සේ තාරාතිරම් බණ දෙවි කෙනෙක් නෙමෙයි. උන්වහන්සේ ඔබ ආශිර්වාද කරනවා. ප්‍රශංසා වේවා. සුදාපියන් වහන්සේ මේ ස්වාමිනී මේ තරංග තුලින් ස්වාමිනී මේ රූපවාහිනී තුලින් ස්වාමිනී මේ පරිගණකයන් තුලින් මේ ස්වාමිනී මේ දුරකථනයන් තුලින් ඔබගේ බලය නිදහස් වෙන නිසා ස්තුතියි ස්වාමිනී. මේ මුළු මැවිල්ලම ඔබ වහන්සේට යටහත් ස්වාමිනී. ස්වාමිනී සුවය ලැබපු අය නිසා ස්තුතියි. ආර්ථික ආශිර්වාද ලැබපු අය නිසා ස්තුතියි ස්වාමිනී. මේ සියල්ලට වඩා අද ගැලවීමට පැමිණෙන අය නිසා ඔබ වහන්සේට මුළු මහිමේ ප්‍රශංසාව ගෞරවය හිමි ස්වාමිනී. යේසුස් වහන්සේගේ නාමයෙන්. ඉතින් සෙනෙහවන්ත සහෝදරයා අදත් ඔබ අප හා සමග සජීවව සම්බන්ධ වී අප හා සමග මේ ගත කළ කාලය නිසා ඔබට ස්තුති කරනවා. හලෙලූයා. දෙවියන් වහන්සේට ඔබ වෙනුවෙන් ස්තුති කරනවා. හලෙලූයා. ඔබ තවත් ආශිර්වාදමාත්මක සතියක් ගතකොට හලෙලූයා. නැවතත් අප හා සමග මෙවැනිම සජීව විකාශනයකින් අප මුණ ගැහෙන තුරු අපේ ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබට බලවන්ත ලෙස ආශිර්වාද කරනසේක්වා. ආමේන්. God bless you.